හරි. පුතේ අපි ජීවිතේ වටිනාම කාලවකවානුවක් ගෙවා දමමින් සිටින සාමාන්‍ය පෙළ දරුවන් වෙනුවෙන් ඉතාමත් වැදගත් විද්‍යා පාඩමක සමාරම්භය සිදු කරන්න සූදානම් වෙන මොහොතක්. ඉතින් මේ අවස්ථාව මම හිතන්නේ ඔබේ ජීවිතයේ ඔබට කවදාවත් අමතක නොවන අවස්ථාවක් බවට පත්වේවි. ඒකට හේතුව තමයි විෂයක් තුල සරල සහ සංකීර්ණ වශයෙන් බෙදාගත්ත කොටස් තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් යම්කිසි විෂයක් ඉතා ආසාවෙන් උනන්දුවෙන් කැපවීමකින් ඉගෙන ගන්න දරුවෙක්ට විෂයක් තුල අසීරු පහසු කියලා දේවල් සාමාන්‍ය ඉතුරු වෙන්නේ නැහැ. නමුත් සාමාන්‍ය සමාජය තුල තියෙන දරුවන් තුල තියෙන මතයක් තමයි විද්‍යා විෂය තුල ඉලෙක්ට්‍රොනික විද්‍යාව කිව්වහම මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන්නේ මහා අසීරු විෂය කොටසක්. නැත්නම් මේක හරි අමාරු පාඩමක්. ඒ පාඩම ඉගෙන ගන්න හැමෝටම බෑ. ඒක ඉගෙන ගන්න පුළුවන් ඇඟ පුරා මොලේ තියෙන අයට තමයි මේක ඉගෙන ගන්න පුළුවන්. මෙහෙම මතයන් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් හිතන දෙයක් තමයි මේ පාඩම හැමෝටම ඉගෙන ගන්නත් බෑ, තේරෙන්නෙත් නෑ, ප්‍රශ්නයක් ලියන්නත් බෑ. ඒකේ මම එක දෙයක් මෙතනදී අපේ ආදරණීය දරුවන් සියලුම දෙනාට මතක් කර සිටිනවා. මොකද ඒකට හේතුව තමයි මම මේ විෂය තුල ඉතා විශාල කාලයක් ඉගෙනීම් කටයුතු වල යෙදුන නිසා මම දන්නවා අපිත් එක්ක වසර 20 ගණනක් තිස්සේ ඉගෙනගත්ත කිසිදු දරුවෙක් පාඩම අවසන් වෙනකොට අපි උගන්වපු කිසිදු විද්‍යා පාඩමක් අසීරුයි කියන වචනේ කවදාවත් පාවිච්චි කරලා නැහැ. අපේ ආදරණීය දරුවන් පාඩමක් අවසන් වුණාම කරපු දෙයක් තමයි පාඩම සුපිරියටම තේරුණා. බොහොම ස්තුතියි. thank you කියපු එක. ඉතින් මම හිතන්නේ දරුවන්ගේ හදවතට දැනිච්ච හෘද සාක්ෂියට දැනිච්ච දේ තමයි වුන් සාමාන්‍යයෙන් කතා කරන්නේ. ඉතින් ඒ අහිංසක දරුවන්ගෙන් ආපු ඒ ප්‍රාර්ථනාවන් එක්ක අපි අපේ ඉගැන්වීමේ ක්‍රම ශිල්ප දවසින් දවස දියුණු කරන්න පටන් ගත්තා. අපි හැම වෙලේම හිතපු දෙයක් තමයි දරුවෙක්ට අසීරුයි වගේ දැනෙන දෙයක් ඊටාම සරල විදිහට මේ මනසට යවන්නේ කොහොමද? අන්න ඒ ගැන අපි අධ්‍යයනය කරනකොට අපිට අවශ්‍ය වුණා මේ මනෝවිද්‍යාව ළමා මනස පිළිබඳ අධ්‍යයනය කරන්න. ඉතින් ඒ ලබාගත් සියලුම දැනුම් සම්භාරයත් එක්ක ඔබටත් නොතේරි ඔබගේ මනස තුළට ඕනෑම අසීරු සිද්ධාන්තයක් විෂය කරුණක් ඇතුළත් කරන්නට අපිට හැකියාව ලැබුණා. ඉතින් අද දවසේ මේ පාඩමත් එක්ක සම්බන්ධ වෙන ඕනෑම දරුවෙක්ට සාමාන්‍ය පෙළ විභාගයේ ඉලෙක්ට්‍රොනික විද්‍යා ප්‍රශ්නයකට උත්තර ලිවීමට අවශ්‍ය ඉතාම වැදගත් පසුබිම සකස් වෙනවාට කිසිදු සැකයක් නැහැ. ඉතින් මේ වීඩියෝ එක මුල සිට අවසානය දක්වා ඔබ බැලුවොත් ඔබට විද්‍යාව කියන විෂය කොච්චර රසවත්ද, ඒකේ අසීරුයි කියන දේවල් කොච්චර ලේසිද කියන දේ ඔබට වැටහෙවි. හැබැයි මම මෙහෙම දෙයක් කියන්න ඕන. සාමාන්‍යයෙන් ඉගෙන ගන්න දරුවන් තුළ ඉගෙන ගැනීම තියෙනවා, අවබෝධ කර ගැනීම කියලා දෙකක් තියෙනවා. පොතේ ඉගෙන ගන්නවා කියන එකයි අවබෝධ කර ගන්නවා කියන එකයි දෙකක්. ඔබට පුළුවන් පන්තියකට ගිහිල්ලා ගුරුවරයා උගන්වන හැමදාම පන්තියට සහභාගී වෙලා ඒ සියලු නෝට්ස් ඉතා ලස්සනට ලියලා ලස්සනට රූප සටහන් නදලා ඒවා ලස්සනට පාඨ කරලා පිච්චමල් වැලක් එහෙම දාලා සරසන්න පුළුවන්. හැබැයි ඔබට ඒ උගන්වපු දේ අවබෝධ නොවුනොත් ඔබේ ලස්සනට සරසපු විද්‍යාපතෙන් ඇති වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් වැදගත්ම දේ තමයි ඉගෙන ගැනීම වගේම අවබෝධ කර ගැනීම. එතනදී ප්‍රශ්න දෙකක් තියෙනවා. අවබෝධ කර ගැනීම පහසු වෙන්නේ ඉගෙන ගන්න ශිෂ්‍යයා තුළ, දරුවා තුළ, ඔබ තුළ ඉගෙන ගන්නට ඕන කියන මානසික තලයේ තියෙන්නට ඕන. හැබැයි ඒ වගේම උගන්වන ගුරුවරයාට හැකියාවක් තියෙන්න ඕන ඔබට දැනෙන විදිහට, අවබෝධ වෙන විදිහට උගන්වන්න. මේ සියලු දේ සම්පූර්ණ වෙච්ච තැන විෂයක් කොච්චර ලේසිද කියලා ඔබට වැටහෙවි. ඉතින් විද්‍යාව කියන විෂය මේ ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ප්‍රජාව අතර දසදහස් සංඛ්‍යාත පිරිසකට උගන්වපු අපිට හැමදාම ලැබුණු ප්‍රතිචාරය තමයි විද්‍යාව ඉගෙනුවේ අපිට ජීවිතයත් එක්ක. අපේ ජීවිතේට එකතු වෙච්ච විද්‍යාව හින්දා අපි අද ජීවිතේ හරි සතුටින් සමරනවා. ඒ සියලු දේවල් එක්ක තමයි ඔවුන්ගේ ඒ ප්‍රාර්ථනාවන් වායුගෝලයට මුසු වෙලා ගියේ. ඒ නිසා ඔබටත් පුළුවන් මේ පාඩම් මාලාවත් එක්ක ඊටාම ලස්සනට ඔබේ දැනුම වර්ධනය කරගන්න. ඉතින් මම සාමාන්‍යයෙන් ඔබෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා මෙතනදී. ඒ තමයි ඔබ හිතන්න ශිෂ්‍යත්ව විභාගයේ අසමත් වෙච්ච දරුවෙක් ඇත්තටම අසමත් උනේ ඔහුට ශිෂ්‍යත්ව විභාගයේ සමත් වෙන්න බැරි හින්දාද? අපි දන්නවා
මම හොඳාකාරවම දන්නවා මගේ පන්තියකට සම්බන්ධ වෙච්ච සාමාන්‍ය පෙළ ශිෂ්‍යාවක් ඇය විභාගයේදී ඒ 9ක් ගන්නවා. ඒ 9ක් ගන්නවා වගේම ඇය තුළ තිබුණා පුදුමාකාර කුසලතාවයන් හැකියාවන් ඒවා වර්ධනය කරගෙන ගියා. ඒ වර්ධනය කරන්න කුසලතා සංවර්ධනය කරන්න අවශ්‍ය ක්‍රම ශිල්ප අපි ඔවුන්ට ලබා දුන්නා. හැබැයි ප්‍රතිඵල කියන්න ආවට පස්සේ මම ඇගෙන් අහපු පළවෙනි ප්‍රශ්නේ තමයි පුතේ ඔයා ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු කීයක් ගත්තද? මේ දරුවා කියපු කතාව තමයි සර් මම ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු ගත්තේ 78යි. හැබැයි එදා ශිෂ්‍යත්වයට 78ක් ආපු වෙලාවේ බිම්බලාගෙන කඳුළු සලපු මේ දරුවා O level විභාගේ A9ක් අරගෙන තමන්ගේ අතීතයේ ශිෂ්‍යත්ව විභාග ලකුණු 78යි කියලා කිව්වේ නිහතමානී ආඩම්බරයකින්. ඇය කිව්වා මට මේ ලකුණු 78 හින්දා මට ආස කරන පාසලකට යන්න බැරි වුණා. මම ගිය සාමාන්‍ය පුංචි පාසලේ තමයි මම හිටියේ. හැබැයි මේ පාසලේ මම තමයි එකම දරුවා A9ක් ගත්ත. හොඳට හිතලා බැලුවොත් ගොඩාක් වෙලාවට විභාගේ අසමත් වෙන්නේ ඔවුන්ට වැටහෙන්නේ නැහැ මේ සාමාන්‍ය පෙළ විභාගයේ සමත් විය යුතුයි කියලා. ඔවුන් සාමාන්‍යයෙන් අනිකුත් දරුවන් වගේම උදේට ඇඳ ගන්නවා පාසලට යනවා උගන්වන දේ ඉගෙන ගන්නවා ආපහු ගෙදර එනවා පන්ති වලට යනවා දවස නිවා කරනවා. අරමුණක් නැහැ. උදේ මතක තියාගන්න ජීවිතේ දිනන්න නම් අපිට නිශ්චිත අරමුණක් තියෙන්න ඕන. ඒ අරමුණ ක්‍රමක්‍රමයෙන් අපි අරමුණ කරා යනවා කියලා අපිට දැනෙන්න ඕන. එතකොට අපි ඒ අරමුණ සාර්ථක කරගන්නට අවශ්‍ය කරන පරිසරය වටපිටාව අපි નિરાයාසයෙන් සකස් කරගන්නවා. එහෙම සකස් කරගන්නකොට අපේ හිත තුළ ඇති වෙනවා විශ්වාසයක්. ඒ විශ්වාසය යටිහිතට ගමන් කරනවා. යටිහිත තීරණය කරනවා ඒ ජයග්‍රාහී බව ලබා දෙන්න ඕන කියලා. අන්න ඒ අනුව ඔබට හිතා ගන්න බැරි විදියට ඔබේ ජයග්‍රහණය කරා පියමන් කරනවා. ඉතින් මේක තමයි ඇත්ත. අවබෝධය කියන දේ හරියටම තිබුණොත් ඕනෑම දෙයක මහා ලොකුවට මහන්සිලා පාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රධාන වෙන්නේ. ඒ නිසා මම ඔබට පුංචි දෙයක් කියන්නම්. ඔබ හිතන්න එක තරුණ අම්මා කෙනෙක් අවුරුද්දක් වයසේදී පුංචි දරුවත් අරගෙන විශේෂඥ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් ළඟට යනවා. ඒ වෛද්‍යවරයා ළඟට යන අම්මා කවදාවත් මේ වෛද්‍යවරයා හිතන්නේ නැති විදිහේ ප්‍රශ්නයක් යොමු කරනවා. ඒ අම්මා කියනවා ડોක්ටර් මට මේ මම වඩාගෙන ඉන්න මේ දරුවාගේ වයස අවුරුද්දයි. මේ දරුවට අවුරුද්දක් වෙනකොට මගේ කුසේ තවත් දරුවෙක් ඉන්නවා. හැබැයි මට තියෙන ප්‍රශ්නේ මේ දරුවෝ දෙන්න අතර වයස් පරතරයක් නැතුව මේ දෙන්නෙක් මම කොහොමද හදාගන්නේ? මට ඒක අසීරු වැඩක්. ඒ නිසා මට ડોක්ටර් උදව්වක් කරන්න. මේ ડોක්ටර් අහනවා මොකද්ද මගෙන් කෙරෙන්න ඕන? ડોක්ටර් මට මේ ඉන්න දරුවා විතරක් ඇති මේ දරුවව මට නැති කරන්න ඕන. මේ දරුවා විනාශ කරන්න ඕන. මට මේ දරුවා මරන්න ඕන. ડોක්ටර් ඒකට උදව් කරන්න ඒක ડોක්ටර්ට විතරයි කරන්න පුළුවන්. ඒ වෙලේ වෛද්‍යවරයා කල්පනා කරලා මොහොතක් ඇගෙන් අහනවා හරි. ඔබ මගෙන් බලාපොරොත්තු වෙන්නේ දරුවා විනාශ කරන එක නම් මම ඔබට දෙන්නම් ඒකට හොඳම උත්තරයක්. අපි මෙහෙම කරමු. ඔබට පහසුයි ඔබට ලේසි ඔය කුසේ ඉන්න දරුවා විනාශ කරනවා කියලා කියන්නේ ටිකක් අමාරු වැඩක්. ඒ වගේම ඔබට ගැටලුවක් මතුවෙන්නට පුළුවන්. යම් ආකාරයකින් ඔබේ අවදානමත් මට ගන්න වෙනවා. ඒ හින්දා අපි මේ කුසේ දරුවව ඊටාම හොඳින් හදාගමු. ඔබට නිදහසේ හදාගන්න පුළුවන්. අපි මේ වඩාගෙන ඉන්න දරුවව මරමු. මෙහෙම කියනකොට මේ කාන්තාව එකපාරටම නැගිටලා කෑ ගහනවා ડોක්ටර්ට පිස්සුද මේ දරුවව මරලා කොහොමද මේ දරුවා මං කොච්චර ආදරෙන්ද හදාගන්නේ? ડોක්ටර්ට තේරෙන්නේ නැද්ද? ඒ වෙලාවේ ડોක්ටර් කියනවා මට තේරෙනවා. ඔබ මෙතනට ආවේ ඔබේම දරුවෙක් මරන්න හිතාගෙන්නේ. ඉතින් ඔය කුසේ ඉන්න දරුවත් ඔබේ, ඔය වඩාගෙන ඉන්න දරුවත් ඔබේ. ඒ නිසා දෙන්නගෙන් කවුරු මරුවත් එකයි. ඒ හින්දා මතක තියාගන්න ඔබ අද මේ හිතන දේ හෙට වෙනකොට වෙනස් වෙන්නට පුළුවන්. ඒ හින්දා හැම වෙලේම අපි සිටිය යුතු දෙයක් තියෙනවා. ඒ කාන්තාව තීරණය කරනවා ආයි කවදාවත්ම මේ වගේ තීරණ මම ගන්නෙ නැහැ කියලා. ඇයට ඒ වඩාගෙන ඉන්න දරුවව මරන්න කිව්වහම ඇයි වේදනාවක් ඇති වෙන්නේ? ඒ දරුවව දැක්කා. ඒ දරුවා වඩන් හිටියා. ඒ දරුවට කිරි දුන්නා. ඒ දරුවව සිප ගත්තා. ඒ දරුවගේ සුවඳ දැනුණා. ඒ හින්දා තමයි ඒ ආදරය තියෙන්නේ. හැබැයි කුස තුල ඉන්න දරුවා හිතන් ඉන්නේ
ඒ දරුවව දැකලත් නැහැ. දරුවෙක් ඉන්නවා කියලා විතරයි දන්නේ. නමුත් ඒත් ඉන්නේ දරුවෙක්. අන්න ඒ තේරුම් ගත්ත කාන්තාව තීරණය කළා මම හිතන විදිහ වැරදි කියලා. ඔබටත් පැහැදිලි වෙයි ඔබ දවසක හිතන විදිහ පුංචි වැරද්දක් වුණොත් ඔබේ ජීවිතේට කවදාවත් ආයි හදන්න බැරි වැරද්දක් සිද්ධ වෙනවා. ඒ නිසා ඔබේ ජීවිතේට හදන්න බැරි වැරදි නොකර ගන්න අපි දෙයක් කරනකොට පැහැදිලිව දෙසරයක් හිතන්න පුරුදු වෙමු. එහෙනම් අද අපි ඔබට උගන්වන්නට යන්නේ බොහෝ දිනෙක හරිම අමාරුයි අසීරුයි කියලා තියෙන විෂය කොටසක්. ඒ අසීරුයි කියන විෂය කොටස අද ඔබට උගන්වන්නේ අසීරුද කියලා ඔබම තීරණය කරන්න. හෘද සාක්ෂිය ඒ අවසානයේ තීරණය කරයි. එහෙනම් සියලුම දෙනා මෙතෙන් සිට අපිත් එක්ක මේ භෞතික විද්‍යාවේ ෆිසික්ස් පාඩමට සම්බන්ධ වෙන්න. සාමාන්‍ය පෙළ ළමයෙක් සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න දරුවෙක් හැම වෙලේම කියයි ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන්නේ අමාරු එකක් කියලා. අපි අද බලනවා ඉලෙක්ට්‍රොනික විද්‍යාව අමාරුද ලේසිද කියලා. අපි බලමු. ඉලෙක්ට්‍රොනික විද්‍යාව උතේ මේකට සුද්ද කියනවා ලස්සන නමක්. අපි ඒකත් ඉගෙන ගමු. ඒ තමයි the electroscience. මෙතනදී කොහෙන්ද මේ ද එකක් ආවේ? අපි දන්නවා සාමාන්‍යයෙන් මේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේටම සියලුම ග්‍රහලෝක වලට ඉන්නේ එකම එක සූර්යාවක් විතරයි. එහෙනම් අපි දන්නවා අපිට ඉන්නේ එක ඉරයි. අපිට තියෙන්නේ එක ඉරයි. අපි එහෙනම් කියනවා the sun කියලා. ඒ වගේම තමයි පුතේ මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව ශ්‍රී ලාංකිකයන්ට එක විදිහකටත් ඇමරිකානුවන්ට තව විදිහකටත් තවත් ජාතියකට තව විදිහකට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රොනික විද්‍යාව මුළු ලෝකෙටම තියෙන එකයි. ඒ නිසා අපි ඒක the electro science කියලා හැඳින්වීමක් කරමු. එහෙනම් මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳ අපි චුට්ටක් කතා කරමු මුල ඉඳලා කතාව. හෝඩියේ සිට ඔබට මේක උගන්වනවා. ඔබ ඉතා පැහැදිලිව මේ කතාවට සවන් දෙන්න. අපි දන්නවා මිනිසා මේ පෘථිවි තලයේ මත බිහි වෙලා දැනට වසර මිලියන 12ක් ගත වෙනවා. අවුරුදු ලක්ෂ 120කට කලින් ඇති වෙච්ච මේ මිනිසා ක්‍රමයෙන් මොකද වෙන්නේ? පරිණාමය සිදු වෙන්න පටන් ගන්නවා. ඔබ දන්නවා එක කාලයක් තිබුණා මිනිසා ගල් ආයුධ භාවිත කරමින් සතුන් දඩයම් කරමින් ගත කරපු කාලයක් තිබුණා. ඒ කාලෙට අපි කිව්වා ගල් යුගය. ඊට පස්සේ මිනිසා ක්‍රමයෙන් මේ සතුන් ඇති කරමින් විවිධාකාර සතුන් ඇති කරන්න පටන් ගත්තා. මිනිසා එනවා එඬේර යුගයට. ඒක පහු කරගෙන එනකොට ඔහු මේ කෘෂි කර්මාන්තය භෝගවගාවන් පිළිබඳ ඇල්මක් ඇති කරනවා. ඔහු වෙනවා කෘෂිකාර්මික යුගයට. එතනින් නොනවතින මිනිසා විද්‍යාව සහ තාක්ෂණය කියන දේ ඔහුගේ ජීවිතයත් එක්ක බද්ධ කරගෙන කර්මාන්ත ශාලා ඉදිකිරීම, රථවාහන නිර්මාණය කිරීම, යන්ත්‍ර සූත්‍ර සෑදීම ආදී කාර්ය කරලා ඔහු කාර්මික යුගය පසු කරනවා. මේ විදිහට කාර්මික යුගය තුල විවිධ නිර්මාණ සිදු වෙනකොට මේක මහා විප්ලවයක් බවට පත් වෙනවා. ඒ අනුව අපි පස්වෙනි කාර්මික විප්ලවය හැටියට හඳුන්වනවා නැනෝ තාක්ෂණය. ඔබ ඒක දන්නවා. එතනිනුත් නොනවතින මිනිසා 1957 ඔක්තෝබර් මාසේ 4 වෙනිදා රුසියානුවන් විසින් ස්පුට්නික් 1 කියන කෘත්‍රිම චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමත් එක්ක ලොව අභ්‍යවකාශ යුගයේ ආරම්භය සිද්ධ වෙනවා. එතනින් පස්සේ රුසියාව සහ ඇමරිකාව අතර ඉතාමත්ම තියුණු අභ්‍යවකාශ තරඟයක් ඇති වෙනවා. මේ තරඟයේ ප්‍රතිඵලයක් හැටියට ලයිකා කියන බැල්ලා අභ්‍යවකාශයට යනවා. ස්ට්‍රෙල්කා සහ බෙල්කා කියන බල්ලන් දෙදෙනා අභ්‍යවකාශයට යනවා. ලයිකා බැල්ලා අභ්‍යවකාශය තුලදී අවාසනාවන්ත ලෙස මිය ගියත් ස්ට්‍රෙල්කා සහ බෙල්කා නිරුපද්‍රිතව නැවතත් පෘථිවියට ළඟා වෙනවා. ඊට පස්සේ යූරි ගගාරින් අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා බවට පත් වෙනකොට 1963 වැලන්ටිනා තෙරස්කෝවා පළමු අභ්‍යවකාශයට ගිය කාන්තාව බවට පත් වෙනවා. මෙහෙම දවස් ගෙවිගෙන යනකොට ඇමරිකාවේ 1958 ඇමරිකාවේ නාසා ආයතනය පිහිටවනවා. එතනින් පස්සේ කෙනඩි කියන ජනාධිපතිවරයා නාසා ආයතනයට යම් අභියෝගයක් දෙනවා. ඒ අභියෝගය තමයි අනිවාර්යෙන්ම 60 දශකයේ අවසන් වෙන්නට ප්‍රථමයෙන් ඇමරිකානුවෙක් හඳට යා යුතුයි කියන එක. ඒතර මේ අනුව ඇපොලෝ ව්‍යාපෘතිය ආරම්භ වෙනවා.
ඒ ඇපොලෝ ව්‍යාපෘතියේ එක් අවස්ථාවක ඇපොලෝ 11 කියන යානයෙන් නීල් ආම්ස්ට්‍රෝන්, එඩ්වින් ඕල්ඩ්රින් සහ මයිකල් කොලින් කියන තුන්දෙනා අභ්‍යවකාශගත වෙනවා. මේ අනුව පළමු සඳ මතට ගොඩබැස සඳගාමියා බවට නීල් ආම්ස්ට්‍රෝන් පත් වෙනවා. ඉතින් මේ අපි ගෙවන්නේ 21 වන සියවසේ මොන යුගයේද? අභ්‍යවකාශ යුගයේ. උදේ මේ අභ්‍යවකාශ යුගයේ තුලදී අපට ඉතාමත්ම වැදගත් නිර්මාණයන් හම්බ වෙනවා. මේ වෙනකොට අපේ ජීවිතයේ විවිධ විනෝදාස්වාදයේ සඳහා, සතුට සඳහා අර අපි හරි ලස්සනට ජීවත් වීම සඳහා අපි විවිධ නිර්මාණයන් කරලා තියෙනවා. අපිට රූපවාහිනී යන්ත්‍ර, ගුවන් විදුලි යන්ත්‍ර, ජංගම දුරකථන, ඊට පස්සේ වීඩියෝ යන්ත්‍ර, ඔබ දන්නවා මේ වගේ විවිධ උපකරණ නිර්මාණය වෙනවා. මේවට කියනවා ඉලෙක්ට්‍රොනික උපකරණ කියලා. රූපවාහිනිය කියන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණයක්. ගුවන් විදුලි යන්ත්‍රය කියන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණයක්. ඇයි අපි එහෙම කියන්නේ? ඒ ඉලෙක්ට්‍රොනික උපකරණ වල සවි කරලා තියෙනවා විවිධ කොටස්. අපි කියනවා ඒ කොටස් වලට ඉලෙක්ට්‍රොනික උපාංග කියලා. එතකොට මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී නිර්මාණය වෙන රූපවාහිනිය වැනි උපකරණ වලට කියන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණ. මොකක්ද අපි කියන්නේ? ඉලෙක්ට්‍රොනික උපකරණ. හොඳට බලන් ඉන්න. ඉලෙක්ට්‍රොනික උපකරණ නිර්මාණය කරනවා. ඒ ඉලෙක්ට්‍රොනික උපකරණ නිකන් වැඩ කරන්න බැහැනේ. එතකොට මේ ඉලෙක්ට්‍රොනික උපකරණ ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය වෙනවා ඒක ඇතුලේ සවි කරලා තියෙන කුඩා කොටස්. ඒවට කියනවා අපේ ඉලෙක්ට්‍රොනික උපාංග කියලා. මේවා හඳුන්වනවා ඉලෙක්ට්‍රොනික උපාංග. ඉලෙක්ට්‍රොනික උපාංග. ඔන්න ඔහොම. එතකොට අපිට පොඩි ප්‍රශ්නයක් එනවා. මේ මොනවද ඉලෙක්ට්‍රොනික උපාංග? අපි කීපයක් බලමු. එක ඉලෙක්ට්‍රොනික උපාංගයක් තමයි ඩයෝඩය කියලා කියන්නේ. ඩයෝඩය. මේකට සාමාන්‍ය සිංහල වචනයක් කියන්න පුළුවන් තව දියෝඩය. ඩයෝඩය කියන එකටම අපි කියන වචනයක් තමයි දියෝඩය. හරි. සාමාන්‍ය මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව තුළදී බොහෝ වෙලාවට සිංහල වචන වලට වඩා ඉංග්‍රීසි වචන භාවිත වෙනවා වැඩි නිසා අපි ඒකත් නම් කරමු ඩයෝඩ් කියලා කියමු. මේක හඳුන්වනවා ඩයෝඩ්. ඊට පස්සේ තව ඊටාම වැදගත් ඉලෙක්ට්‍රොනික උපාංගයක් තමයි මේක සොයා ගැනීමත් එක්ක ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ පෙරලියක් ඇති වෙනවා. අපි කියනවා ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ පෙරලිකාර උපාංගය. මොකක්ද? ට්‍රාන්සිස්ටරය. මේකට කියන්නේ ට්‍රාන්සිස්ටරය. ට්‍රාන්සිස්ටරය. හරි. දැන් ඔය විදිහට ට්‍රාන්සිස්ටරය නිර්මාණය වෙන්නේ 1947 අවසන් භාගයේදී. සාමාන්‍යයෙන් අපි ආසන්න වශයෙන් කියනවා 1948. අපේ ජීවිතයට ගොඩක් සමීප අවුරුද්දක්නේ. ඒතර 1948 කියන්නේ ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු අවුරුද්ද. ඒතර ට්‍රාන්සිස්ටරය 1948 වෙනකොට හදන්නේ තනි පුද්ගලෙක් නෙමෙයි. ඒක හදන්නේ තුන් දෙනෙක්. එක්කෙනෙක් ජෝන් බාඩන්, වෝල්ටර් බ්‍රැටේන් සහ විලියම් ෂොක්ලි කියන විද්‍යාඥයින් ත්‍රිත්වය එකතු වෙලා ට්‍රාන්සිස්ටරය හදනවා. දැන් මේක ලෝකෙට මොනතරම් සේවයක් කළාද කියනවා නම් ඉලෙක්ට්‍රොනික විද්‍යාව උඩු යටිකරු කරපු උපකරණයේ හැටියට හඳුන්වනවා. ඒ නිසාම ඔවුන් තුන්දෙනාට 1956 දී නොබෙල් ත්‍යාගය හිමි වෙනවා. ඉතින් ලෝකේ ලබන්න පුළුවන් ඒ උත්තම ත්‍යාගය මේ ට්‍රාන්සිස්ටරය වෙනුවෙන් හම්බ වෙනවා. අපි ඉදිරියේදී ට්‍රාන්සිස්ටරයේ කාර්යභාරයේදී ඔබට කියලා දෙන්නම් මේකේ තියෙන විස්මිත ක්‍රියාකාරීත්වය පිළිබඳව. ඊට පස්සේ අපි ඔය ඉලෙක්ට්‍රොනික උපාංග අතර දකින්න ලැබෙන තව විශේෂ උපාංගයක් තමයි සංග්‍රහිත පරිපත කියලා කියන්නේ. සංග්‍රහිත පරිපත. මේ පරිපත කියලා කියන්න හේතුව ඕක ඇතුලේ ඉතා කුඩා කොටස් විශාල ප්‍රමාණයක් අන්තර්ගත කරලා තියෙනවා. නමුත් ඒක එක පුංචි ඉලෙක්ට්‍රොනික උපාංගයක් වශයෙන් අපිට මුණ ගැහෙනවා. මේකට කියන්නේ IC කියලා. කෙටියෙන් අපි ෂෝට් නේම් එක කියමු IC. මේකට කියනවා integrated circuits කියලා.
එතකොට දැන් ඔබට පේනවද ඉලෙක්ට්‍රෝනික උපාංග විවිධ උපාංග තියෙනවා. ඒතර මේ ඉලෙක්ට්‍රෝනික උපකරණ ක්‍රියාත්මක වෙන්නේ මේ ඉලෙක්ට්‍රෝනික උපාංග වලින්. එහෙනම් දැන් අපිට ඇති වෙනවනේ පොඩි ප්‍රශ්නයක්. මේ ඉලෙක්ට්‍රෝනික උපාංග ක්‍රියා කරන්නේ කොහොමද? ඩයෝඩ් එකක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ට්‍රාන්සිස්ටරයක ක්‍රියාකාරීත්වය මොකක්ද? සංග්‍රහිත පරිපථයක ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද? අපි මේ ගැන හොයන්න තමයි මේ සූදානම් වෙන්නේ. අපි ඒ හින්දා කියනවා ඉලෙක්ට්‍රෝනික උපාංගවල ක්‍රියාකාරීත්වය පිළිබඳ සිදු කරන විද්‍යාත්මක අධ්‍යයනය ඉලෙක්ට්‍රෝනික විද්‍යාව හැටියට හඳුන්වනවා. එතකොට දැන් අපිට ඊළඟට මතුවෙනවා මොකද ඊළඟ ප්‍රශ්නය. මේක අපි පඩිපෙළක් වගේ ස්ටෙප් බයි ස්ටෙප් කතා කරන ලස්සන පාඩමක පිළිවෙලක් තමයි අපි මේ කරගෙන යන්නේ. දැන් අපි ඊට පස්සේ අපිට මතුවෙන ප්‍රශ්නය මේ කොටස් වල ක්‍රියාකාරීත්වය කතා කරන්න නම් අපි දැනන් තියෙන්න බෑ මේවා හදලා තියෙන්නේ මොනවයින්ද? ඊළඟට මතුවෙන ප්‍රශ්නය. මේවා හදලා තියෙන්නේ මොනවයින්ද කියලා කියනකොට ඔබට මට කියලා දෙන්න තියෙන වැදගත්ම වචන තුනක් තියෙනවා. ඒකෙන් එකක් තමයි පළවෙනි එක තමයි විද්‍යුත් සන්නායක කියලා කියන්නේ. අපි කියනවා පළවෙනි එක විද්‍යුත් සන්නායක. අපි මේකට කියනවා මොකද්ද? conductors. conductors විද්‍යුත් සන්නායක. ඒ කියන්නේ අර බස් එකේ ටිකට් ගන්න කොන්දොස්තර මහත්තයා නෙමෙයි. මේක conductors හැටියට අපි හඳුනනවා විද්‍යුත් සන්නායක. ඊට පස්සේ දෙවැනි වචනය තමයි විද්‍යුත් පරිවාරක. හොඳට බලා ගන්න. මේකට කියන්නේ විද්‍යුත් පරිවාරක. දැන් මේකට කියනවා insulators. විද්‍යුත් පරිවාරක. අපි මොනවද කියලා බලමු. ඊට පස්සේ ඊටාම වැදගත් එක්කෙනෙක් ඉන්නවා. එයාට කියන්නේ අර්ධ සන්නායක. මෙයා හඳුන්වන්නේ අර්ධ සන්නායක. අපි සාමාන්‍යයෙන් කියනවනේ ඔය තරඟාවලියක් පවත්වනකොටත් අවසාන තරඟයට ෆයිනල් එකට නැත්නම් ෆිනාලේ එකට කලින් අර්ධ අවසාන තරඟ තියෙන්නේ. අපි ඒකට කියනවා මොකද? සෙමි ෆයිනල් කියලා. ඒතර මේක අර්ධ සන්නායකයකට අපි කියනවා සෙමි කන්ඩක්ටර්ස් කියලා කියනවා. මේක හඳුන්වනවා මොකක් කියලාද? සෙමි කන්ඩක්ටර්ස්. semi conductors. semiconductors. දැන් අපි බලමු මේගොල්ලන්ගේ තේරුම මොකක්ද? විද්‍යුත් සන්නායකයක් කියලා කියන්නේ විදුලිය හොඳින් සන්නායනය කරන ද්‍රව්‍ය. විද්‍යුත් පරිවාරකයක් කියලා කියන්නේ විදුලිය ගමන් නොකරන ද්‍රව්‍ය, සන්නායනය නොවන ද්‍රව්‍ය. අර්ධ සන්නායක කියලා කියන්නේ විදුලිය සුළු වශයෙන් ගමන් කරන ද්‍රව්‍ය. එතකොට විදුලිය ඉතා හොඳින් ගමන් කරන සන්නායක මොනවද? මොකද ඒ සන්නායක තමයි වැඩිපුරම උතෙන්ද අඩංගු වෙන්නේ මොනවද? ලෝහ වර්ග. ඒතර විද්‍යුත් සන්නායක වලට අපිට කියන්න පුළුවන් එකක් තමයි යකඩ. ඊට පස්සේ තව එකක් තමයි තඹ. හොඳ විද්‍යුත් සන්නායක. ඊට පස්සේ තව විද්‍යුත් සන්නායකයක් තමයි ඇලුමිනියම්. හොඳ විද්‍යුත් සන්නායකයක් තමයි රිදී කියලා කියන්නේ. ඔය මම ලිව්වේ සාමාන්‍ය විද්‍යුත් සන්නායක කීපයක්. ඊට පස්සේ විද්‍යුත් පරිවාරක තමයි ඔයගොල්ලෝ දන්නවා ගොඩාක් තියෙනවා. එකක් තමයි වීදුරු. විදුලිය සන්නායනය කරන්නේ නැහැ. ඊට පස්සේ තව එකක් තමයි ප්ලාස්ටික්. තව එකක් තමයි රබර්. තව අපිට කියන්න පුළුවන් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අපි ඍජු ෆෝම් කියන්නේ. ඒ ඍජු ෆෝම් වලට අපි සාමාන්‍ය විද්‍යාවේ වැඩිපුරම භාවිත කරන්නේ සමහර ස්ටයිරෝෆෝම් විවිධ නම් තියෙනවා. අපි පොලිස්ටයිරීන් කියලා කියමු. right. දැන් ඔන්න ඔය විදිහට විදුලිය සන්නායනය නොකරන ද්‍රව්‍යයක් තියෙනවා. එතකොට මොනවද මේ අර්ධ සන්නායක? විදුලිය සුළු වශයෙන් ගමන් කරන ද්‍රව්‍ය.
පොතේ විදුලිය සුළු වශයෙන් ගමන් කරන ද්‍රව්‍ය තමයි අපට තියෙන සිලබස් එකේ වැදගත්ම දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි සිලිකන්, අනිත් එක්කෙනා තමයි ජර්මේනියම්. අන්න එකක් අපි නම් කරමු සිලිකන් මම සංකේතය ලියන්නම් SI. අනිත් එක්කෙනා තමයි ජර්මේනියම් GE. ඔන්න ඔය විදිහට අපිට මුණ ගැහෙනවා විද්‍යුත් සන්නායක, විද්‍යුත් පරිවාරක සහ අර්ධ සන්නායක. ඇයි මං ඔහොම තුන් දෙනෙක් ගැන කිව්වේ මේ ඉලෙක්ට්‍රෝනික උපාංග ගැන කතා කරන්න ගිහිල්ලා. පුතේ මේ සියලුම ඉලෙක්ට්‍රෝනික උපාංග හදලා තියෙන්නේ ඔය ಜಾති තුනෙන් එකකින් විතරයි. එතකොට මේ ඉලෙක්ට්‍රෝනික උපාංග හදන්න විද්‍යුත් සන්නායක වැදගත්ද? නැහැ. විද්‍යුත් පරිවාරක ඒත් නැහැ. අපට වැදගත් වෙන්නේ අර්ධ සන්නායක විතරයි. එතකොට බොහෝ විද්‍යුත් ඉලෙක්ට්‍රෝනික උපාංග හදලා තියෙන්නේ සිලිකන්, ජර්මේනියම් වැනි අර්ධ සන්නායක භාවිත කරලා. හැබැයි ඔබ මතක තියාගන්න අර්ධ සන්නායක තියෙන්නේ මෙච්චර විතරක් නෙවෙයි. අර්ධ සන්නායක වර්ග තව ගොඩක් තියෙනවා. නමුත් අපේ සිලබස් එකේ ප්‍රධාන වශයෙන් කතා කරන්නේ සිලිකන් සහ ජර්මේනියම් ගැන. හරි, දැන් පුංචි අවබෝධයක් එනවනේ. ඔයා කියයි සර් දැන් මේ ඩයෝඩ්, ට්‍රාන්සිස්ටර්, IC ඕවා හදන්න විද්‍යුත් සන්නායක ගන්නෙ නෑ කිව්වා. පරිවාරක ගන්නෙත් නෑ කිව්වා. අර්ධ සන්නායක ගන්නවා කියවනේ. ඇයි එහෙම කරන්නේ? පොතේ මේ අර්ධ සන්නායක ගන්න ඇත්තටම හේතු කීපයක් තියෙනවා. සරලව ඔබට පැහැදිලි කළොත් ඔබ හිතන්නකො මෙහෙම. දැන් ඔයා හිතන්න ඔයා පාඩම් කර කර ඉන්න. පාඩම් කර කර ඉන්නකොට අල්ලපු ගෙදර ඇහෙනවා මේ ලස්සන සින්දුවක් යනවා ටීවී එකේ. ඔයාට ඒ සින්දුව ඇහුණාම ඔයා නිකන් හරි ලස්සන ලෝකයකට යනවා වගේ මොකද ඔබ හරි ආසාවෙන් අහගෙන ඉන්නවා. හැබැයි ඔබ ඇහිච්ච ගමන් දුවගෙන යනවා ටීවී එක ළඟට ගිහිල්ලා ටීවී එක ඔන් කරනවා. ටීවී එක ඔන් කළාට ටීවී එකේ දැන් තාම රූප පේන්නේ නැහැ. ශබ්ද එන්නෙත් නැහැ. දැන් ඔබ බලාපොරොත්තු ඉන්නවා මේ සින්දුව අහන්න. හැබැයි ඔයා විනාඩි 2ක් 3ක් බලන් ඉන්නවා තාම නැහැ. ඔයා අහනවා කවුරු හරි ඉන්න ලොකෝයි ඇයි මේක වැඩ කරන්නේ? නෑ, ඉතින් ඕක ස්විච් එක ඔන් කළාට පස්සේ විදුලිය ගිහිල්ලා ඒ තියෙන ඇතුලේ කොටස් ටික රත් වෙලා ඊට පස්සේ ඒවා වැඩ කරලා ඊට පස්සේ සද්දය ඇවිල්ලා එනකොට විනාඩි 5ක් විතර යනවා නංගි. මොකක්? එහෙමනම් ක්‍රියාකාරීත්වයේ ඉක්මන් නොවෙනවා නම් අපිට ඒකෙන් වැඩක් තියනවද? සමහරට ඔබ සින්දුව අහන්න ලෑස්ලා සින්දුව දැන් ඇහෙන වෙලාවට ඒක ගිහිල්ලා වෙන මොකද්ද වෙළඳ දැන්වීමක් යනවා. වැඩක් නැහැනේ. එහෙනම් පුතේ අර්ධ සන්නායක භාවිත කරන එකේ තියෙන එක වාසියක් තමයි ඉක්මන් ක්‍රියාකාරීත්වය. ඒවම දෙවෙනි එක මිල හරි අඩුයි. ඩයෝඩ් එකක් ගන්න රුපියල් 100ක් 200ක් යන්නේ නැහැ. පොඩි මුදලක් විතරයි යන්නේ. ඊටාම කුඩා මුදලකට ගත්ත හැකි. ඒතර මිලෙන් අඩුවීම. ඊට පස්සේ ඒව සඳහා වැය වෙන කරන්ට් එක අඩුයි. විද්‍යුත් ශක්තිය අඩුවෙන් වැය වීම. තාපය ලෙස පිට වෙන ශක්ති හානිය අවම වීම. ඒතර මෙන්න මේ වගේ දේවල් හින්දා අපි ඉලෙක්ට්‍රොනික උපාංග හදන්න මොනවද පාවිච්චි කරන්නේ? අර්ධ සන්නායක පාවිච්චි කරනවා. දැන් ඔබ සාරාංශීකරණයක් වශයෙන් දන්නෝනේ මෙහෙම. ඉලෙක්ට්‍රොනික විද්‍යාව තුළ ඉලෙක්ට්‍රොනික උපකරණ අපි පාවිච්චි කරනවා. රූප වාහිනිය වෙන්න පුළුවන්, ගුවන් විදුලිය වෙන්න පුළුවන්. ඒ උපකරණ තුළ සවි කරලා තියෙනවා ඉලෙක්ට්‍රොනික උපාංග. ඩයෝඩ්, ට්‍රාන්සිස්ටර්, IC වැනි උපාංග. ඒ උපාංග ක්‍රියාත්මක වෙන විදිහ ගැන ඉගෙන ගන්නවට කියනවා ඉලෙක්ට්‍රොනික විද්‍යාව. ඉලෙක්ට්‍රොනික උපාංගවල ක්‍රියාකාරීත්වය පිළිබඳ අධ්‍යයනය සිදු කිරීම ඉලෙක්ට්‍රොනික විද්‍යාව වේ. එම ඉලෙක්ට්‍රොනික උපාංග හදලා තියෙන්නේ අර්ධ සන්නායක වලින්. එහෙනම් අපි බලමු මේ අර්ධ සන්නායක වලින් හැදුවට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොතේ නිව්ටන් අපිට කිව්වනේ සෑම ක්‍රියාවකටම ඒහා සමානෝත් ප්‍රතිවිරුද්ධෝත් ප්‍රතික්‍රියාවක් ඇත කියලා. එතකොට දැන් අපිට මේ අර්ධ සන්නායක වල වාසි ගොඩක් තියෙනවා. කරන්ට් එක යන්නේ අඩුයි. පර්ස් එකට හොඳයි, මිල අඩුයි. ඊට පස්සේ හානි වන ශක්ති ප්‍රමාණය, අපතේ යන ශක්ති ප්‍රමාණය අඩුයි. ෂණයකින් ක්‍රියා කරනවා. ස්විච් එක ඔන් කරපු ගමන් ටක් ගාලා වැඩ කරනවා. ඒක ඉක්මන් ක්‍රියාකාරී. දැන් මේවා හොඳයි. හැබැයි අර්ධ සන්නායක වල තියෙනවා පොඩි බාලගිරි දෝෂයක්. අපි දැන් හොයමු ඒ දෝෂය මොකක්ද කියලා. හරි. දැන් අපි බලමු මේ විදුලිය සන්නායනය වීම කොහොමද සිද්ධ වෙන්නේ කියලා. හරි. මොකද මම මේ ඇදලා තියෙන්නේ මේ බෝඩ් එකේ තියෙන්නේ සන්නායකයක් කියලා හිතන්න.
දැන් ඔබට මේක පැහැදිලි වෙන්න හින්දා තමයි මේ ගොඩක් ලොකුවට ඇඳලා තියෙන්නේ. මේ තියෙන්නේ අපි හිතමු කම්බියක් කියලා. ඒ කියන්නේ විදුලිය ගමන් කරන යකඩ කම්බියක්. මොකක්ද එතකොට? සන්නායකයක් කියලා හිතන්න. සන්නායකයක්. ඔන්න සන්නායකයක් තියෙනවා. අපි දන්නවා ඕනෑම සන්නායකයක් හැදිලා තියෙන්නේ මොනවයින්ද? පරමාණු වලින්. මම මේ ඇඳලා තියෙන්නේ පරමාණු කීපයක්. අපි දන්නවා පරමාණු ලක්ෂ ගාණක්, කෝටි ගාණක්, ප්‍රකෝටි ගාණක් තියෙනවා. එතකොට මේ පරමාණු තුනක් ඇඳලා තියෙන්නේ. ඇයි? ඔබට මේක පැහැදිලිව තේරුම් ගැනීම සඳහා. පුතේ මේ විදිහට මේ සන්නායකයක් හැදිලා තියෙන පරමාණු තියෙනවනේ. ඔය පරමාණු වල තියෙනවා අවසන් ශක්ති මට්ටමක්. ඔකට අපි විද්‍යාවේ කියනවා සංයුජතා කවචය කියලා නේද? ඒ අවසන් ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන මේවැ යම් යම් මේ පරමාණු අතර ඇති වෙනවා මොනවද? මෙහෙම යම් යම් චලන. එතකොට උෂ්ණත්වය වැඩි වෙනකොට යම් යම් සෙලවීම් චලන ඇති වෙනවා. ඒ චාලක ශක්තිය වන හේතුවෙන් මෙන්න මේ පරමාණුවක අවසන් කවචය තියෙන ඉලෙක්ට්‍රෝන සමහර අවස්ථාවල මොකද වෙන්නේ? ඒ පරමාණුවෙන් ඉවත් වෙලා ඉවතට යනවා. එතකොට ඒක කිසිම ආකාරයකින් පරමාණුවකට සම්බන්ධ නැහැ. අන්න ඉලෙක්ට්‍රෝනයක් ගැලවුණා. එතකොට මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනයක් සමහරට ගැලවිලා මෙතෙන් යනවා. ඔන්න දැන් යා නිදහසේ ඉන්නේ. එයාට කිසි බාධකයක් නැහැ. එයා දැන් බන්ධණයෙන් මිදිලා. අන්න දැන් එයා මිදිලා හරි නිදහසේ ඔන්නෝම ඉන්නවා. පුතේ ඔය විදිහට පරමාණුවක අවසාන ශක්ති මට්ටමෙන් නිදහස් වෙච්ච මෙවැනි ඉලෙක්ට්‍රෝන වලට කියනවා අපි විද්‍යාවේ මුක්ත ඉලෙක්ට්‍රෝන කියලා. මේවා හඳුන්වනවා මොකක් කියලාද? මුක්ත ඉලෙක්ට්‍රෝන කියලා කියනවා. මුක්ත ඉලෙක්ට්‍රෝන. එහෙම නැත්නම් නිදහස් ඉලෙක්ට්‍රෝන. අපි මේකට කියනවා ෆ්‍රී ඉලෙක්ට්‍රෝන්ස් කියලා කියනවා. ෆ්‍රී ඉලෙක්ට්‍රෝන්ස්. හරි. දැන් ඔය විදිහට මේ පරමාණු වලින් ගැලවිච්ච ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඔබ මතක තියාගන්න මේ විදිහට ගැලවිච්ච මුක්ත ඉලෙක්ට්‍රෝන සන්නායකවල පුතේ ගොඩක් තියෙනවා. එතකොට මේ වගේ මුක්ත ඉලෙක්ට්‍රෝන සන්නායකයක් තුල විශාල ප්‍රමාණයක් වෙන්න මෙහෙම තියෙනවා. මුක්ත ඉලෙක්ට්‍රෝන ඊටාම වැඩි මොනවයේද? සන්නායකවල. දැන් මොකද වෙන්නේ? අපි මේ සන්නායකයේ දෙකලවරට ඔයා හිතන්න මෙන්න මෙහෙම විදුලියක් සම්බන්ධ කිරීම සිදු කළොත් අපි මේක දෙකලවරට විදුලි ධාරාවක් දුන්නොත් කොහොමද? මේ පැත්තේ අග්‍රයේ ඉඳන් මෙහෙම මේ පැත්තේ අග්‍රයයි මෙහෙම සම්බන්ධ කරලා අපි මෙතනින් විදුලියක් දුන්නොත් මෙන්න මෙහෙම මම කෝෂයක් මෙහෙම තියලා ඔන්නෝම විදුලියක් දෙනවා. දැන් හිතන්න ධන සහ ඍණාග්‍ර දෙක සම්බන්ධ කරපු ගමන් ඔයගොල්ලෝ මතක තියාගන්න පුතේ ඕනෑම වෙලාවක කෝෂයක විදුලි ධාරාව ගලාගෙන යන්නේ ධන පැත්තේ සිට ඍණ පැත්තට. මේ මොකද්ද විදුලි ධාරාව. ඒතර විදුලි ධාරාව මෙහෙම ගලනකොට අර මේ ඉලෙක්ට්‍රෝන හරි නිදහසේ අහඹු චලිතයක තමයි යෙදෙන්නේ. එහාට මෙහාට චලනය වෙවි තියෙනවා. කැරම් බෝඩ් එකක ඉත්තෝ වගේ එහෙම යනවා. හැබැයි මේ විදිහට විදුලියක් දුන්න ගමන් විදුලියක් කියන්නේ මොකද්ද? අපි දෙන්නේ විභව අන්තරයක්. විභව අන්තරයක් සැපයුවොත් නැත්තම් කියනවා මොකද්ද? වෝල්ටේජ් එකක් දුන්නොත් මේ සියලුම මුක්ත ඉලෙක්ට්‍රෝන පුතේ දැන් විදුලිය ගලන්නේ මෙහෙම මේ පැත්තන්නේ. ඒ සියලුම ඉලෙක්ට්‍රෝන එක දිශාවකට ගලාගෙන යන්න පටන් ගන්නවා. අන්න කොයි පැත්තටද ගලන්නේ? මේ තියෙන ධනාග්‍රේ ඍණ ඉලෙක්ට්‍රෝන ටික ඔක්කොම ධන පැත්තට ගලන්න පටන් ගන්නවා. මෙයා මෙන්න මේ පැත්තට බලන්න. හැම ඉලෙක්ට්‍රෝනයක්ම එකම පැත්තට හැරිලා මෙන්න මේ අතර ගමන් කරනවා. බලන්න මේ හරි ලස්සන දෙයක්. අර ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කර කර හිටපු PT පීරියඩ් වලදී ග්‍රවුන්ඩ් එකේ හැම තැනම විශේෂිත ළමයි බෙල් එක ගහලා PT පීරියඩ් එක ඉවරුනාට පස්සේ ඔක්කොමලා එක ගේට්ටුවකින් නම් එළියට එන්න තියෙන්නේ. ඔක්කොම ටික ඒ පැත්තට දුවන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ ඉලෙක්ට්‍රෝන සියලුම දේවල් එක දිශාවකට ගලාගෙන යනවා. මේක තමයි විදුලි ධාරාවක් කියලා කියන්නේ. ඔබට තේරෙනවද එහෙනම් විදුලි ධාරාවක් වශයෙන් ගලන්නේ මොනවද? නිදහස් වෙච්ච ඉලෙක්ට්‍රෝන ධාරාවක්.
ඒතර මට කියන්න පුතේ විදුලි ධාරාවක් ඊටාම හොඳින් විදුලියක් ගලන්න නම් මොනවද වැඩිපුර තියෙන්න ඕන? මුක්ත ඉලෙක්ට්‍රෝන වැඩි වෙන්න ඕන. ඒතර මුක්ත ඉලෙක්ට්‍රෝන වැඩිපුර තියෙන්නේ මොනවද? සන්නායකවල. එතකොට අර පරිවාරක ඒ ප්ලාස්ටික්, වීදුරු, රබර් වගේ පරිවාරකවල මුක්ත ඉලෙක්ට්‍රෝන නැහැ. අන්න මුක්ත ඉලෙක්ට්‍රෝන පවතින්නේ නැහැ හෝ මුක්ත ඉලෙක්ට්‍රෝන ඉතාම අල්ප ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා විදුලි ධාරාවක් ගලාගෙන යන්නේ නැහැ. එතකොට ඔබට තේරෙනවද මුක්ත ඉලෙක්ට්‍රෝන වැඩි වෙන්න විදුලිය සන්නායනය කරන ප්‍රමාණය වැඩි. සන්නායකවල මුක්ත ඉලෙක්ට්‍රෝන වැඩි. පරිවාරකවල මුක්ත ඉලෙක්ට්‍රෝන නැති තරම්. ඒ හින්දා විදුලියක් ගලාගෙන යන්නේ නැහැ. එහෙනම් අර්ධ සන්නායකවල දැන් වා කියයි. උදේ සිලිකන් ජර්මේනියම් වැනි අර්ධ සන්නායකවල මේ මුක්ත ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අඩුමත් නැහැ වැඩිමත් නැහැ. සාමාන්‍ය ප්‍රමාණයක් තියෙනවා. ඒතර මුක්ත ඉලෙක්ට්‍රෝන සුළු ප්‍රමාණයක් තියෙන හින්දා ඉතා කුඩා විදුලි ධාරාවක් ගමන් කරනවා. දැන් ඔබට පැහැදිලිද සන්නායකවල වැඩි විදුලියක් යන්නේ මුක්ත ඉලෙක්ට්‍රෝන වැඩි හින්දා. පරිවාරක තුලින් විදුලිය ගලන්නේ නැත්තේ මුක්ත ඉලෙක්ට්‍රෝන නොමැති නිසා. අර්ධ සන්නායක වලින් ඉතා කුඩා විදුලියක් ගලාගෙන යන්නේ ඇයි? මුක්ත ඉලෙක්ට්‍රෝන සුළු ප්‍රමාණයක් තියෙන හින්දා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මොකක්ද දන්නවද? ඒ තමයි ඉලෙක්ට්‍රොනික උපාංග හදන්නේ අර්ධ සන්නායක වලින්නේ. ඒකට වාසි ගොඩක් තිබුණා. ඒත් අවාසිය තමයි මේ මුක්ත ඉලෙක්ට්‍රෝන අඩු නිසා විදුලිය ඊටාම හොඳින් ගලන්නේ නැහැ. දැන් විද්‍යාඥයින්ට අවශ්‍ය වෙනවා පොතේ අන්න එවැනි අර්ධ සන්නායකවල සන්නායක බව වැඩි කරන්න. කොහොමද වැඩි කරන්නේ? මුක්ත ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි කරන්න ඕන. හරි. අපි දැන් බලමු කොහොමද මේ මුක්ත ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි කරන්නේ කියලා. මේක හරිය ලස්සන වැඩක්. ඔබ ඉතා පැහැදිලිව අහගන්න අර්ධ සන්නායකයක මුක්ත ඉලෙක්ට්‍රෝන වැඩි කරන්නේ කොහොමද? අපි දැන් බලමු. හරි. එහෙනම් මේ පැත්තට හැරිලා ඊටාම පැහැදිලි මනසකින් හරි සෞන්දර්යාත්මක මනසකුත් අවශ්‍ය වෙනවා. මොකද සමහර රූප සටහන් හරි අලංකාරයි, ලස්සනයි. ඔබ හොඳට තේරුම් ගන්න. පුතේ අර්ධ සන්නායකයක් ගත්තාම වෙන්න අහගන්න. අර්ධ සන්නායක මේ අර්ධ සන්නායක හැටියට අපි ගත්තේ මොනවද? එකක් සිලිකන් Si, අනිත් එක්කෙනා කවුද? ජර්මේනියම් Ge. මෙන්න මේගොල්ලෝ සාමාන්‍යයෙන් පවතින්නේ ස්පටික හැටියට. අපි සාමාන්‍යයෙන් කියන්නේ කැට වශයෙන්, ඝන ද්‍රව්‍යයක් වශයෙන්. එතකොට මේගොල්ලෝ පවතින්නේ ස්පටික ලෙස. මොනවා හැටියටද? ස්පටික ලෙස. හැබැයි සාමාන්‍යයෙන් මේ සිලිකන්, ජර්මේනියම් ස්පටික පොතේ ඉතා පිරිසිදුයි. ඒ කියන්නේ ඒ තුල යම් යම් දේවල් එහෙම කලවම් වීමක් නැතුව මේ සිලිකන්, ජර්මේනියම් ඉතා පිරිසිදුව ගත්තොත් අපි කියනවා සංශුද්ධව. අන්න මේ සිලිකන්, ජර්මේනියම් ස්පටිකයක් ගත්තොත් සංශුද්ධ. ඔන්න මේ කියන විදිහ සංශුද්ධ සිලිකන්, ජර්මේනියම් ස්පටික ගත්තොත් අන්නේ ස්පටිකයක් පවතින්නේ දැන් උදාහරණයකට අපි එක්කෙනෙක් ගමුකෝ. සිලිකන්, සංශුද්ධ සිලිකන් ස්පටිකයක් ගත්තාම ඒක හැදිලා තියෙන්නේ පොතේ හරි ලස්සන රටාවකට හැදිච්ච පරමාණු වලින්. ඒ පරමාණු පිහිටන්නේ කොහොමද කියලා අපි දැන් ඔයාලට කියලා දෙනවා. සිලිකන්, සංශුද්ධ සිලිකන් ස්පටිකයක් ඇතුලේ කොහොමද පරමාණු තියෙන්නේ? හරි. පොතේ දැන් ඔන්න ඔයාලා ඉගෙන ගන්න හදන්නේ විද්‍යාවේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ හදවත බඳු කොටස. අපි මේක ඊටාම පැහැදිලිව බලමු. මේක හරිය ලස්සන වැඩසටහනක් තියෙනවා. දැන් බලන්න මේ සිලිකන් සංශුද්ධ ස්පටිකයක් ගත්තාම ඒ කියන්නේ සිලිකන් කියන අර්ධ සන්නායකයේ පිරිසිදු කොටසක් ගත්තාම ඒක හැදිලා තියෙන්නේ පරමාණු වලින්. ඒතර ඔබ දන්නවා සිලිකන් හැදිලා තියෙන්න ඕන සිලිකන් පරමාණු වලින්නේ. මම කියන්නම් මේ තියෙන්නේ එක සිලිකන් පරමාණුවක්. ඔන්න මං Si කියලා දැම්මා. ඒතර මේ තියෙන්නේ තව සිලිකන් පරමාණුවක්. ඉතින් අපි ඔය විදිහට මේක පැහැදිලි කරන්න හින්දා මං ගත්ත පරමාණු කීයද? 9ක්. දැන් ඇත්තටම තියෙන්නේ පරමාණු 9ද? නෑ. කෝටි ගණනක් තියෙනවා.
දැන් මෙතනත් අපි ගමු මේ තියෙන්නේ තව සිලිකන් පරමාණුවක්. මම ඔය විදිහට මේ නමය මෙහෙම නම් කරනවා. ඔයා හොඳට බලන් ඉන්න. ඔයාට හරි රසවත් සිදුවීමක් වෙයි මේක. ඔන්න බලා ගන්න. මේ තියෙන්නේ සිලිකන් පරමාණුවක්. හරි. දැන් අපි බලමු සිලිකන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන කොහොමද පිහිටන්නේ? දැන් පුතේ ඔයාලා දන්නවා සිලිකන් කියන්නේ ආවර්තිතා වගුවේ 14 වෙනියට ඉන්නේ එක්කෙනා. සිලිකන් කීවෙනියටද ඉන්නේ? 14 වෙනියට ඉන්නේ. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්. කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන්. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්. ඒතකොට බලන්න 14 වෙනියා කියන්නේ සිලිකන්. ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ලිව්වොත් 2යි දෙවනි ශක්ති මට්ටමට 8ක් ආපුවාම තුන්වෙනි එකට කීයක් එනවද? 4ක් එනවා. ඒතකොට බලන්න අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි නම් මෙයාගේ අන්තිම ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන 4යිනේ. ඒ 4 මම මෙන්න මෙහෙම අඳිනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 4 මෙන්න මෙහෙම මාක් කළොත් මෙතන 1යි. මෙතෙන් 1යි. දැන් 2යි. මෙතෙන් 1යි 3යි. හොඳට බලා ගන්න. 4යි. උදේ ඔන්න ඔය විදිහට හැම සිලිකන් පරමාණුවකම අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් එනවද? 4යි නේ. එතකොට මෙයාගෙත් ඒ විදිහට 4ක් එනවනේ. මෙතෙන් 1යි, මෙතෙන් 1යි 2යි, මෙතෙන් 1යි 3යි. මෙතන එකක් එනවා 4යි. දැන් අපි ඔය විදිහට ඉතුරු ටිකත් අපි අඳගෙන යනවා. එතකොට බලන්න එහෙම අඳිද්දි වාට පේනවා මෙන්න මෙහෙම. හැම පරමාණුවකම අවසාන ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන 4 අඳින්න මේක අඳින විදිහ හොඳට බලා ගන්න. මොකද ඔබට විභාගෙදී මේක අඳින්න දෙන්න ඉඩකඩ තියෙනවා. හරි. මම අඳපු සමහර ඉලෙක්ට්‍රෝන පොඩ්ඩක් පරමාණුය මෙහෙට සොත්ති වෙලා වගේ තියෙනවා. ඒවා ගණන් ගන්න එපා ඈ. ඔන්න ඔහොම හැම පරමාණුවකම අවසාන ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන ටික දුන්නාම 4 ගානේ. හරි. දැන් බලන්න මෙතන හරි ලස්සන වැඩක් වෙනවා පුතේ. දැන් බලන්න මේ අපි ගමු මේ මැද්දේ ඉන්න එක්කෙනා. ඔයා බලන්න මේ සිලිකන් පරමාණුව අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි නම් එයාට දැන් ඕන්නේ ස්ථායි වෙන්න 8ක් සම්පූර්ණ වෙන්න. එතකොට එයා කරන්නේ යාබද පරමාණුවේ එක ඉලෙක්ට්‍රෝනයක් එක්ක මෙයා බන්ධනයක් හදනවා. එතකොට බලන්න මේ ඉලෙක්ට්‍රෝනයයි හවුල තියාගෙන මෙතන ඇති වෙනව මොන බන්ධනයක්ද? සහසංයුජ බන්ධනයක්. ඔන්න මේ දෙන්න සහසංයුජ බන්ධනයකින් බැඳෙනවා. ඒ විදිහට මේ දෙන්න අන්න දැන් ඔබට පේනවද පරමාණු ළඟ තියෙන ඒවා මෙයාගේ ඉලෙක්ට්‍රෝනේ සහ බන්ධනයක් හදනවා. එතකොට මෙතනත් ඇති වෙනවා සහසංයුජ බන්ධනයක්. දැන් බලපුවාම හරි ලස්සනට පේනවා බලන්න එක පරමාණුවක් වටේට ඉන්න පරමාණු 4ත් එක්ක සහසංයුජ බන්ධනයක් හදනවා. දැන් මං ඊටු ටික ඉක්මනින් ඇඳගෙන යන්නම් මෙන්න මෙහෙම. හරි මෙහෙම අදින්නේ පොතේ තව එහාට පරමාණු පිහිටනවනේ. ඒ පරමාණු වලට සම්බන්ධ කොටස් තමයි මේ විදිහට අපි පෙන්නලා ඉතුරු කරලා තියන්නේ. තව පරමාණු 100,000 ගාණක් මේ විදිහට සම්බන්ධ වෙනවා. ඔන්න බලන්න. දැන් ඔයාලට බලපුවාම පේනව නේද හරි ලස්සන රූපයක්. මේ චීත්ත මොස්තරයකටත් හොඳයි වගේ නේද? හරි. ඔය තියෙන්නේ දැන් ඔන්න අහගන්නකො වැඩි. ඉතින් මේ මොකක්ද ඇඳලා තියෙන්නේ? මේ ඇඳලා තියෙන්නේ සංශුද්ධ සිලිකන් ස්පටිකයක සිලිකන් පරමාණු
සහසංයුජ බන්ධන වලින් බැඳී තියෙන විදිය. මේකට කියනවා සිලිකන් දැලිසක් කියලා. අන්න මේක හඳුන්වන්නේ මොකක් කියලාද කියන්න? සිලිකන් දැලිස. මේ තියෙන්නේ සිලිකන් දැලිස. සමහරු කල්පනා කර දැලිස අපේ මල්ලිටත් ගෙනත් දීලා තිබුණේ අම්මා පොතක් දැලිස කියලා. හරි. සමහර අයට පහසුවෙන් ගණන් හදන්න කියලා දැලිස පොත් තියෙනවා. හැබැයි මේ තියෙන්නේ පරමාණු රාශියක් එකට එකතු වෙලා හැදිච්ච සිලිකන් දැලිසක්. පුතේ මේක තනිකරම මේ සංශුද්ධ සිලිකන්නේ. ඔබ බලන්න කිසිම තැනක වෙන මොනවත් ගෑවිලා නැහැ. අන්න එහෙම සංශුද්ධ තත්වෙන් හම්බෙන සිලිකන් සහ ජර්මේනියම් ස්ෆටික වලට අපි ලස්සන නමක් කියනවා. මොනවද කියන්නේ? නිසංග අර්ධසන්නායක කියලා කියනවා. මේ සිලිකන් සහ ජර්මේනියම් පිරිසිදු ස්ෆටික වලට අපි කියනවා නිසංග අර්ධසන්නායක. මේ වචන තමයි ගොඩක් වැදගත්. ඒකට කියන්නේ නිසංග අර්ධසන්නායක. අර්ධසන්නායක. හරි. ඔන්න අපි ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ අලුත් වචනයක් ඉගෙන ගන්න. මොකද්ද නිසංග අර්ධසන්නායකයක් කියන්නේ? හරි ලස්සනට මෙහෙම කියන්න. සංශුද්ධ තත්වයේ පවතින සිලිකන් ජර්මේනියම් වැනි ස්ෆටික නිසංග අර්ධසන්නායක වේ. සංශුද්ධ තත්වයේ පවතින සිලිකන් සහ ජර්මේනියම් වැනි ස්ෆටික නිසංග අර්ධසන්නායක වේ. දැන් ඔයාලට පේනව නේද මේ හැම පරමාණුවකම තියෙන ඉලෙක්ට්‍රෝන ලස්සනට සහසංයුජ බන්ධන වලින් බැඳිලා හරිම නිදහසේ ඉන්නවා. මෙන්න මෙතන ජෝඩුවක් ඉන්නවා අපිට කොටු කරන්න බැරි වෙච්ච ඒකත් අඳිමු. හරි. ඔතෙන් මේ විදිහට ඉලෙක්ට්‍රෝන පිහිටන්නේ ඔය විදිහට ඉලෙක්ට්‍රෝන පිහිටන්නේ කෙල්වින් බිඳුව උෂ්ණත්වයේදී විතරයි. අන්න මේ විදිහට සිලිකන් දැලිස හිටින්නේ මොන උෂ්ණත්වයේද? කෙල්වින් බිඳුව. ඔබ දන්නවා කෙල්වින් කියන්නේ උෂ්ණත්වයේමයින ජාත්‍යන්තර සම්මත ඒකකනේ. ඒ ඒකකයෙන් බිඳුව කියන්නේ ලොව ඕනෑම තැනක පැවතිය හැකි අවම උෂ්ණත්වය. ඒ කියන්නේ කෙල්වින් බිඳුව. බිඳුවයි කැපිටල් K. මල කෙලියක් වෙනව නේද? එකපාරට නිකන් ඕකේ වගේ වෙනවා. අපි එහෙනම් මේ මෙතෙන්න පොඩි පිටක් තියෙනවා. හරි. බිඳුව කියලා හොයාගන්න. දැන් කෙල්වින් බිඳුව. මොකද කෙල්වින් වලට අංශ කියලා දාන්න බෑනේ. හරි. එතකොට කෙල්වින් බිඳුවේදී සිලිකන් දැලිසේ පිහිටීම අඳින්න කිව්වොත් දැන් අපේ දරුවන්ට පුළුවන් මේක ලස්සනට අඳලා පෙන්නන්න පුළුවන්. පුතේ ඊළඟට අපි හිතමු මේ කෙල්වින් බිඳුවේ ඉඳලා දැන් උෂ්ණත්වය ටික ටික වැඩි වෙනවා. මම මේ උෂ්ණත්වය මොකද කරන්නේ? වැඩි කරනවා. අන්න මතක තියාගන්න උෂ්ණත්වයේ ටිකෙන් ටික වැඩි වෙනකොට මේ පරමාණු වල චාලක ශක්තිය වැඩි වෙනවා. මේ පරමාණු මොකද වෙන්නේ? මෙහෙම වේගෙන් චලනය වෙන්න පටන් ගන්නවා. කොහොම සෙලවෙන්න ගන්නකොට උෂ්ණත්වය වැඩි වීමත් එක්ක මේ සහසංයුජ බන්ධන වලින් බැඳිච්ච ඉලෙක්ට්‍රෝන සමහර ඒවා බන්ධනය බිඳිලා පොතේ ගැලවෙන්න පටන් ගන්නවා. දැන් මට කියන්න උෂ්ණත්වයේ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙද්දී මෙන්න මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනය කියන්නකෝ. ඔය ඉලෙක්ට්‍රෝනය ඔතනින් ගැලවිලා මෙන්න මෙතෙන් එනවා. ඔන්න බලා ගන්න. එතකොට මෙතන ඉලෙක්ට්‍රෝනයක් නැහැනේ. එතන ඇති වෙනවා කුහරයක්. මේකට කියනවා මොකක් කියලාද? කුහරයක්. ඔය විදිහට අපි තව එකක් ගමු. මෙන්න මේ හරිය තියෙන ඉලෙක්ට්‍රෝනයක් ගන්නකො. මේකත් ගැලවෙනවා. ඒතර මෙතන ඇති වෙනවා කුහරයක්. ඒ ඉලෙක්ට්‍රෝනය මෙන්න මේ පැත්තට ගැලවිලා එනවා. දැන් ඔයාලට පේනවද උෂ්ණත්වයේ වැඩි වෙන්න ඉලෙක්ට්‍රෝන සමහර ඒවා නිදහස් වෙලා කුහර ඇති වෙනවා. පුතේ මෙන්න මේ ගැලවෙන ඉලෙක්ට්‍රෝනයට කියනවා මුක්ත ඉලෙක්ට්‍රෝනයක් කියලා. දැන් පේනවද අර්ධ සන්නායකයක උෂ්ණත්වය යම් තරමකින් වැඩි වෙනකොට මුක්ත ඉලෙක්ට්‍රෝන ඇති වෙනවා. මුක්ත ඉලෙක්ට්‍රෝනය. ඔන්න හොඳට අහගන්න කතාව ඈ. ඉලෙක්ට්‍රෝනය. හරි. එතකොට මුක්ත ඉලෙක්ට්‍රෝනයක් ඇති වුණොත් ඒක තිබ්බතන කුහරයක් වෙනවනේ. ඒ ස්ථානයට අපි කියනවා මොකක් කියලාද? කුහරය. මෙතෙන්ද කියනවා කුහරය. මේ කුහරයට අපි කියන්නේ හෝල් එකක් කියලා. HOLE හෝල්. HALL හෝල් කියන්නේ ශාලාව. හරි. දැන් ඔබට පේනවා ඇති සමහර තැන්වල මුක්ත ඉලෙක්ට්‍රෝන ඇති වෙනකොට එක තැනක කුහරයක් ඇති වෙනවා. පුතේ ඔය විදිහට
අර්ධ සන්නායකයක් තුළ මුක්ත ඉලෙක්ට්‍රෝන සුළු ප්‍රමාණයක් ඇති වෙන හින්දා ඉතා කුඩා විදුලියක් ගලාගෙන යන්න පුළුවන්. දැන් ඒක හරි. දැන් අපිට මතුවෙනවා ඊළඟට ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ඒ මොකක්ද දන්නවද? දැන් අර්ධ සන්නායක වලින් දැන් ඩයෝඩයක් හදන්න එපා. ට්‍රාන්සිස්ටර් හදන්න එපා. IC හදන්න එපා. ඒතර මේවා හදනකොට එන ලොකුම ප්‍රශ්නේ තමයි විදුලිය ගලාගෙන යන්නේ හරි සුළු ප්‍රමාණයක්. ඒ මුක්ත ඉලෙක්ට්‍රෝන අඩුයිනේ. ඒකට මොකද කරන්නේ? මොකද ඒකට විද්‍යාඥයෝ හරි ලස්සන උත්තරයක් දෙනවා. මේ මුක්ත ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි කරගන්න නැත්නම් විදුලිය ඊටාම හොඳින් ගමන් කරන්න පොඩි ක්‍රමයක් කරනවා. ඒ තමයි මෙන්න මේ සිලිකන් ජර්මේනියම් වැනි සංශුද්ධ නිසංග අර්ධ සන්නායක තියෙනවනේ. මේ නිසංග අර්ධ සන්නායකයක් එක්ක එකතු කරනවා. ඔන්න බලා ගන්න. නිසංග අර්ධ සන්නායකයක් එක්ක එකතු කරනවා මොනවද? ආවර්තිතා වගුවේ. මෙන්න මේවා හොඳට තේරුම් ගන්න. ආවර්තිතා වගුවේ පුතේ පස්වෙනි කාණ්ඩේ හෝ කීවෙනි කාණ්ඩේද? එක්ක පස්වෙනි කාණ්ඩේ හෝ එහෙම නැත්නම් තුන්වෙනි කාණ්ඩේ. කාණ්ඩ දෙක ඉතා වැදගත් මතක තියාගන්න. අර නිසංග අර්ධ සන්නායකයක් එක්ක එකතු කරන ආවර්තිතා වගුවේ පස්වෙනි කාණ්ඩේ හෝ තුන්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක්. මූලද්‍රව්‍යයක්. අපි බලමු මේක හර ලස්සන සිදුවීමක්. ඔය අහගෙන ඉන්න මූලද්‍රව්‍යයක් එකතු කරනවා. දැන් ඔයා කියයි හරි. සර් දැන් මේ නිසංග අර්ධ සන්නායකයක් එක්ක පස්වෙනි කාණ්ඩේ හරි තුන්වෙනි කාණ්ඩේ හරි මූලද්‍රව්‍ය එකතු කළා කියමුකෝ. මොකද වෙන්නේ? අන්න එතකොට අර්ධ සන්නායකයේ සන්නායක භාවයේ පුතේ වැඩි වෙනවා. ඒ කියන්නේ විදුලිය ගමන් කිරීම වෙනදට වැඩිය වැඩි වෙනවා. අපිට මේක තේරෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ කල්පනා කරනවා සර් එහෙම වුණාම කොහොමද වැඩි වෙන්නේ? හරි මම ලස්සනට ඔබට මේක පෙන්වන්නම්. මේ පස්වෙනි කාණ්ඩේ හෝ තුන්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක් නිසංග අර්ධ සන්නායකයක් එක්ක එකතු කරනවට අපි කියනවා නමක් ඒ අර්ධ සන්නායකය මාත්‍රණය කරනවා කියලා කියනවා. අන්න මොකද්ද කියන්නේ? මාත්‍රණය. අයි මේකට කියනවා ඩොපින් කියලා කියනවා. ඩොපින්. අන්න එතකොට විභාගයට අහන ඊළඟ ප්‍රශ්නේ තමයි අපේ මාත්‍රණය කියන්නේ මොකද්ද? මම මේ පියවරෙන් පියවර හරි ලස්සනට පැහැදිලි කරන්න පුළුවන්. මාත්‍රණය කියන්නේ සිලිකන් ජර්මේනියම් වැනි නිසංග අර්ධ සන්නායකයක් සමග ආවර්තිතා වගුවේ පස්වන හෝ තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් සුළු වශයෙන් එකතු කිරීම මාත්‍රණය වේ. ඒතර මාත්‍රණයෙන් සැලසෙන වාසිය මොකද්ද? වාසිය තමයි විද්‍යුත් සන්නායක බව වැඩි දියුණු වීම. එතකොට අර තිබ්බ බාධකයක් නිදහස් වුණාට පස්සේ ඉලෙක්ට්‍රොනික උපාංග හදන්න පුළුවන්. දැන් අපි බලමු මේ මාත්‍රණය කරන්නේ කොහොමද කියලා. පුතේ මේක කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පස්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක් එකතු කිරීම. දෙවෙනි එක තමයි තුන්වන කාණ්ඩේ මූලද්‍රව්‍යයක් එකතු කිරීම. අපි ඉස්සෙල්ලාම බලමු පස්වෙනි කාණ්ඩේ කෙනෙක් එකතු කරලා. ඔයාලට මම දැන් පැහැදිලිව පෙන්නන්නම් මේකට. දැන් මම මේ මුක්ත ඉලෙක්ට්‍රෝන තිබ්බ තැන එහෙම්මම ආයි පාරක් හදනවා ඈ. හරි. ඔන්න බලා ගන්න. දැන් සිලිකන් වල ඉලෙක්ට්‍රෝන මෙන්න මේ විදිහට තියෙනවා දැන්. ඔන්න බලා ගන්න. පුතේ දැන් මේ සිලිකන් එක්ක එකතු කරන්න ඕන ආවර්තිතා වගුවේ කීවෙනි කාණ්ඩේද? පස්වෙනි. ඕකට ගන්නේ බහුල වශයෙන් ෆොස්ෆරස්. පස්වෙනි කාණ්ඩින් එක්කෙනෙක්නේ ෆොස්ෆරස් කියන්නේ. අපි ෆොස්ෆරස් ගෙනල්ලා මෙන්න මෙතෙන් එකතු කරමු. මේක සාමාන්‍යයෙන් මේ සම්බෝලයකට ලුණු දානවා වගේ සම්බෝලයකට දෙහි මිරිකනවා වගේ එහෙම හදන්න බෑ. මේක ඉතා සංකීර්ණ වැඩක්. අපි සරලව කතා කරන එක තමයි මේ කරන්නේ. හරි. එතකොට මෙතෙන්ද ෆොස්ෆරස් පරමාණුවක් අපි එකතු කරනවා. මේ දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා නේද මෙහෙම? සර් එතකොට දැන් සිලිකන් එක්ක ෆොස්ෆරස් එකතු කරනකොට කොච්චරක් විතර එකතු කරනවද? අන්න ඒක තමයි වැදගත්ම පණිවිඩය. ඔක එකතු කරන්නේ සිලිකන් පරමාණු ලක්ෂ 10කට. මොන හොඳට අහගන්න. සිලිකන් පරමාණු මිලියනයකට ෆොස්ෆරස් පරමාණු 1යි. සිලිකන් පරමාණු මිලියනයක් සමග ෆොස්ෆරස් පරමාණු 1ක් විතර වෙන මට්ටමට තමයි එකතු කරන්නේ. ඒකෙන් මොකක්ද අදහස් කරන්නේ? ඉතාම ස්වල්ප ප්‍රමාණයක් කියන එක නේද? සිලිකන් එක්ක ෆොස්ෆරස් එකතු වෙන්නේ අල්ප ප්‍රමාණයක්. සිලිකන් පරමාණු මිලියනයක් එක්ක ෆොස්ෆරස් පරමාණු 1යි. හරි. පුතේ අපි බලමු
මෙහෙම එකතු වුණාට පස්සේ දැන් මොකද වෙන්නේ කියලා. දැන් ඔයා බලන්න මේ phosphorus ගේ තියෙන ඉලෙක්ට්‍රෝන හතර දැන් මේ ඉලෙක්ට්‍රෝන හතර මම අයින් කරන්න එපා. ඔන්න බලා ගන්න. phosphorus කියන්නේ ආවර්තිතා වගුවේ පස්වෙනි කාණ්ඩේ. දැන් phosphorus කියන්නේ 15නේ. 15 හැදෙන්නේ 2යි 8යි 5යි. හරි නේද බලන්න 15. එතකොට මෙයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 5ක් තියෙනවා. දැන් මේ phosphorus දැන් ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවනේ. මේ 5 කොහොමද වටේ ඉන්න අයට දෙන්නේ බලන්න. එක ඉලෙක්ට්‍රෝනයක් මෙයාට දීලා මෙන්න මෙයත් එක්ක සහසංයෝජ බන්ධනයක් හදනවා. තව ඉලෙක්ට්‍රෝනයක් මෙයත් එක්ක බෙදා හදා ගන්නවා. අන්න එහෙම තමයි වෙන්න ඕන. මොකද වෙරළු ගෙඩිය හරි හතකට කපාගෙන කාපු අය තමයි මිනිස්සු අතර ඉන්නේ. එහෙනම් මේකත් එක්ක එකතු වෙනවා තව එකක්. තව ඉලෙක්ට්‍රෝනයක් මෙතෙන් එකතු වෙනවා. දැන් මට කියන්න ඉලෙක්ට්‍රෝන 5ක් තිබුණනේ. 5න් එකක් මෙයත් එක්ක බන්ධනයක් හදනවා. එකක් මෙයත් එක්ක බන්ධනය හදනවා. එකක් මෙයත් එක්ක බන්ධනයක් හදනකොට එකක් මෙයත් එක්ක බන්ධනයක් හදනවා. එක්කෙනෙක්ට යන්න තැනක් නැහැ. ඔබට පේනවා ඇති එක ඉලෙක්ට්‍රෝනයක් වැඩි. එයා තීරණය කරනවා කමක් නැහැ ඉතින්. ලබා උපන් හැටිනේ. එහෙම හිතලා ඒ ඉලෙක්ට්‍රෝනය පැත්තකට නිදහසේ අයින් වෙනවා. දැන් මට කියන්න ඒ අයින් වෙන එක්කෙනා තමයි මොකද්ද? මුක්ත ඉලෙක්ට්‍රෝනය. ඔයාට පේනවද පුතේ phosphorus පරමාණුවක් එකතු කරන හැම වෙලෙම එක ඉලෙක්ට්‍රෝනයක් වැඩි වෙනවනේ. ඒ ඉලෙක්ට්‍රෝනය මුක්ත ඉලෙක්ට්‍රෝනයක් බවට පත් වෙනවා. ඔය විදිහට මට කියන්න phosphorus පරමාණු 1000ක් එකතු වුණොත් මුක්ත ඉලෙක්ට්‍රෝන කීයක් එනවද? 1000ක් එනවා. දැන් මුක්ත ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ විදුලිය ගලාගෙන යාම හොඳින් සිද්ධ වෙනවනේ. ඒතකොට සන්නායක බව ඇති වෙනවා. මෙතන වැදගත්ම රහසක් තියෙනවා. ඒ මොකක්ද දන්නවද? මේ අමතරව එකතු වෙන්නේ මුක්ත ඉලෙක්ට්‍රෝනයක්. ඔබ දන්නවා ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය ඍණ. පුතේ ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ මොන ආරෝපිතද? ඉලෙක්ට්‍රෝනයක් ඍණයි. ඒ නිසා අපි මෙන්න මේ විදිහට එකතු කරලා ඉලෙක්ට්‍රෝනයක් ඉතිරි වෙනවට අපි කියනවා ඍණ කියන්නේ නෙගටිව් නේ. මෙන්න මේ සිද්ධියට අපි කියනවා නෙගටිව් ටයිප් කියලා. මේක හඳුන්වන්නේ මොකක් කියලාද? නෙගටිව් ටයිප්. එතකොට ඕක අපි කෙටි කරලා නෙගටිව් කියන එක කෙටි කරලා සිම්පල් n අකුර දාලා ලියනවා n ටයිප් කියලා. මොකද්ද ලියන්නේ? n ටයිප්. ඕකත් අපිට දැන් ඉංග්‍රීසි මීඩියම් නෙමෙයිනේ මේ සිංහල මීඩියම් හින්දා අපි මේක හඳුන්වනවා පුතේ n වර්ගයේ අර්ධ සන්නායකයක් කියලා. අන්න අපිට පළවෙනි අවස්ථාව වෙනවා මොකද්ද? n වර්ගයේ අර්ධ සන්නායකය. n වර්ගයේ අර්ධ සන්නායකය. හරි. දැන් ඔයාලට පේනවද මාත්‍රණය සිදු කළොත් ආවර්තිතා වගුවේ පස්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක් එක්ක ඉලෙක්ට්‍රෝන 5න් එකක් අතිරික්තයක් හැටියට ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන එක මුක්ත ඉලෙක්ට්‍රෝනයක් වෙන හින්දා ඒ අවස්ථාවට අපි කියනවා මොකද්ද? n වර්ගයේ අර්ධ සන්නායකයක් හැදුවා. එහෙනම් n වර්ගයේ අර්ධ සන්නායක හදන්නේ ආවර්තිතා වගුවේ කීවෙනි කාණ්ඩෙද? පස්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක් එකතු කළොත් විතරයි. දැන් වැඩේ හරි. ඔබට පැහැදිලි ඉලෙක්ට්‍රෝන මුක්ත ඉලෙක්ට්‍රෝන වැඩි වෙනවා කියන්නේ සන්නායක භාවය මොකද වෙන්නේ? වැඩි වෙනවා. විදුලිය ඉතා හොඳින් ගලාගෙන යන්න පටන් ගන්නවා. එතකොට මේක හරි. ඊට පස්සේ මම ඔය එක්කම පොතේ ඔයාලට කියන්නම් තව ලස්සන කතාවක්. දැන් මෙතෙන්ද දැම්ම කියන්නකො තුන්වෙනි කාණ්ඩ එකක්. හරි මම මේකෙම අඳින්නම් මොකද ආයේ මකන්න ගියාම නිකන් වෙලා යන හින්දා. දැන් ඒක දැන් ඔයාලට හිතෙන්න පුළුවන් සර් මෙතෙන්ද දාන්න පුළුවන් phosphorus විතරද? නෑ පුතේ තව ඉන්නවා. පස්වෙනි කාණ්ඩේ ඉන්නවා. මෙන්න මේගොල්ලෝ දාන්න පුළුවන්. n වර්ගයේ අර්ධ සන්නායක හදනකොට n වර්ගයේ හදනකොට phosphorus දාන්න පුළුවන්. ඊට පස්සේ ආසනික් දාන්න පුළුවන්. AS කියන්නේ මොනවද? ආසනික්. phosphorus ආසනික් පාවිච්චි කරන්න පුළුවන්. තව එක්කෙනෙක් ඉන්නවා. ඒ තමයි SB. ඒ කවුද? SB දිසානායකද? නෑ. මේකට කියන්නේ ඇන්ටිමනි කියලා. මේක phosphorus. මේක
ආසනික් මේක ඇන්ටිමනි. සමහර අයට මේ සංකේත අමතක ඇති. ඇන්ටිමනි මනි අයින් වුණොත් එහෙම ඇන්ටිමනි වෙනවා ඈ. එතකොට ඉතින් ගැටලුවක් වෙනවා. ඔන්න P වර්ගයේ අර්ධ සන්නායක හදන්න පාවිච්චි කරන පස්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය තුන. ෆොස්ෆරස් මෙතෙන්ද දාන්න පුළුවන්, ආසනික් දාන්න පුළුවන්, ඇන්ටිමනි දාන්න පුළුවන්. ඒක කොහොම දැම්මත් එක ඉලෙක්ට්‍රෝනයක් වැඩි වෙනවා, මුක්ත ඉලෙක්ට්‍රෝනයක් ඇති වෙනවා. එතකොට නෙගටිව් ටයිප් වෙනවා, n ටයිප් නැත්නම් n වර්ගයේ අර්ධ සන්නායකයක් හැදෙනවා. දැන් අපි තුන්වෙනි කාණ්ඩයේ කෙනෙක් අරගෙන බලමු. ඉතින් ඔතෙන්න තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය හැටියට සාමාන්‍යයෙන් බහුලවම යොදාගන්නේ බෝරෝන්. ඔයා දන්නවා ආවර්තිතා වගුවේ තුන්වෙනි කාණ්ඩින් එක්කෙනෙක් තමයි බෝරෝන්. අපි මෙතෙන්න බෝරෝන් එකක් දාලා බලමු. ඔන්න බලා ගන්න. දැන් ඉලෙක්ට්‍රෝන ටික අපි අයින් කරන්න ඕන. බෝරෝන් දැම්මොත් මේ බලන්නකෝ. මෙතෙන්න දැන් මම දානවා බෝරෝන් පරමාණුවක් දාන්න. මෙයා තුන්වෙනි කාණ්ඩේ කියන්නේ අවසාන ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන ඉන්න ප්‍රදේ 3යි. තුන්වෙනි කාණ්ඩේනේ. එතකොට වෙන වැඩේ බලන්න. එක ඉලෙක්ට්‍රෝනයක් මෙතෙන් එකතු වෙනවා. තුන්වෙනි කාණ්ඩේනේ. අනිත් ඉලෙක්ට්‍රෝන මෙතෙන් එකතු වෙනවා. තව ඉලෙක්ට්‍රෝනයක් මෙතෙන් එනකොට එකක් මදි වෙනවා. පේනවද? මොකද ඉලෙක්ට්‍රෝන 3යිනේ තියෙන්නේ. එකක් මෙතෙන්න මෙයත් එක්ක බන්ධන හදනවා, අනික මෙයත් එක්ක බන්ධන හදනවා, අනික මෙයත් එක්ක. ඒතර මෙන්න මෙතන ඇති වෙනවා කුහරයක්. මොකක්ද ඇති වෙන්නේ? හෝල් එකක් ඇති වෙනවා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි මෙතන කුහරයක් ඇති වුනහම ඔන්න හොඳට තේරුම් ගන්න. මෙතන කුහරයක් ඇති වුනහම ඔයාගේ එතකොට සර් විදුලිය ගලාගෙන යන්න බෑනේ. පුළුවන් පුතේ. එහෙම ඇති වුනහම මේ ආසන්නව තියෙන එක්කෙනෙක් මේකට පයින්නවා. දැන් මට කියන්න මේ ඔන්න කුහරයක් තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝනය මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනේ මේකට පයින්නවා. කොහොම පැන්න ගමන් මේ ඉලෙක්ට්‍රෝනේ මෙතෙන් එනවනේ. ඔතෙන් එනකොට මෙතන මොකක් වෙනවද? ආයි කුහරයක් හැදෙනවා. දැන් ඔයාලට තේරෙනවද ඉස්සෙල්ලා කුහරයේ තිබ්බේ මෙතන මේ ඉලෙක්ට්‍රෝනේ මෙතෙන්ද පැන්නා. පැන්නම කුහරෙ මෙතෙන් යනවා. ඒතර මෙතන තියෙන එකක් ආයි පැන්නාම කුහරෙ මෙතෙන්. අන්න කුහර ටිකක් මෙහෙම ගමන් කරනෝනේ. අන්න ඒ නිසා මේ කුහර වලින්ද විදුලියක් ගෙනියන්න පුළුවන්. මුක්ත ඉලෙක්ට්‍රෝන වලින් ගෙනියනවා වගේම කුහර වලින්ද විදුලියක් ගෙනියන්න පුළුවන්. එතකොට හරිය වැදගත් දෙයක් තියෙනවා. මේ කුහර වලට දැන් ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයිනේ. පොතේ කුහර එතකොට ඒකේ විරුද්ධ එක. කුහරයක ආරෝපණය ධන වෙනවා. ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි, කුහර ධනාරෝපිතයි. ඍණ වලට කියන්නේ නෙගටිව් නේ. ධන වලට මොනවද කියන්නේ? පොසිටිව්. එහෙනම් මේක මොන ටයිප්ද? පොසිටිව් ටයිප්. පොසිටිව් ටයිප්. අන්න දැක්කද? කුහරයක් ඇති වුනහම කුහර ධනාරෝපී දෙන්න ඒක පොසිටිව් ටයිප්. ඒතර අපි කෙටියෙන් කියනකොට කියන්නේ මොකද? p ටයිප්. p ටයිප් අර්ධ සන්නායකයක් කියලා කියනවා. නමුත් අපි සිංහලෙන් ලියනකොට ලියන්නේ p වර්ගයේ අර්ධ සන්නායකයක් කියලා කියනවා. p වර්ගයේ අර්ධ සන්නායකය. දැක්කද? එතකොට දැන් ආවර්තිතා වගුවේ පස්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක් එක්ක මාත්‍රණය කළොත් මුක්ත ඉලෙක්ට්‍රෝන ඇති වෙනවා. ඒත් විදුලියක් ගලාගෙන යනවා. තුන්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක් එකතු කරොත් කුහරයක් ඇති වෙනවා. ඒක කුහරයට යාබද ඉලෙක්ට්‍රෝනේ පැන්නාම කුහරයක් මෙහෙම ගමන් කරනවා ඈතට. අන්න ඒ නිසා කුහර වලින්ද විදුලි ධාරාවක් ගමන් කරනවා. පස්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක් සම්බන්ධ කරොත් n වර්ගයේ අර්ධ සන්නායකයක් වෙනවා. තුන්වන කාණ්ඩේ මූලද්‍රව්‍යයක් සම්බන්ධ කළොත් ඒක p වර්ගයේ අර්ධ සන්නායකයක් වෙනවා. දැන් මේකට බෝරෝන් හැර තව පාවිච්චි කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. p වර්ගයේ අර්ධ සන්නායක වලට බෝරෝන් ගන්න පුළුවන්. ඊට අමතරව තව දිනවා ගැලියම් Ga. මේක මොකද? ගැලියම්. ඊට අමතරව තව එක්කෙනෙක් ඉන්නවා අපේ තුන්වෙනි කාණ්ඩේ In. මේකට කියන්නේ ඉන්ඩියම්. බෝරෝන් පුළුවන්, ගැලියම් පුළුවන්, ඉන්ඩියම් පුළුවන්. මේ අනුව අවසාන ප්‍රතිඵලය මොකද්ද? මාත්‍රණය සිදු කරනවා දෙවිධයකට. n වර්ගයේ අර්ධ සන්නායක හදනවා පස්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක් එකතු කරලා p වර්ගයේ අර්ධ සන්නායක හදනවා
තුන්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක් එකතු කරනවා. ඒකට මේ මාත්‍රණය කරන්නේ ඇයි? ඒක ඇති වැඩේ මොකද්ද? අර්ධ සන්නායකයක සන්නායක බව වැඩි දියුණු කිරීම සඳහා. පුතේ ඕක තමයි ඉලෙක්ට්‍රොනික විද්‍යාවට තිබ්බ ලොකුම ප්‍රශ්නය. ඒ ප්‍රශ්නෙට දුන්න උත්තරයක් ලස්සනට මාත්‍රණය කළා. දැන් පුළුවන් ඉලෙක්ට්‍රොනික උපාංග හදන්න පුළුවන්. මොනවද? ඩයෝඩ් හැදිය හැකි, ට්‍රාන්සිස්ටර් හැදිය හැකි. ඔන්න ඔය විදිහට දැන් අපි ඉදිරියට මේ ගමන හරි ලස්සනට කතා කරගෙන යන්න ඕන. මම හිතනවා ඔයාට මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ මූලික දැනුම හරියටම එන්න ඇති කියලා PN අර්ධ සන්නායක හදන හැටි. ඔතනින් පස්සේ තියෙන රසවත්ම දන තමයි PN සංදිය කියන්නේ මොකද්ද? PN සංදි පාවිච්චි කරන්නේ කොතනදීද? ඩයෝඩ වර්ග මොනවද? ट्रांसिस्टर PNP ट्रांसिस्टर NPN ट्रांसिस्टर පුතේ මේ සියලු දේ කතා කරනකොට PN සංදිය ඊටාම වැදගත් වෙනවා. අපිට තියෙනවා ඔතනින් පස්සේ PN සංදිය පෙර නැඹුරු කිරීම සහ පසු නැඹුරු කිරීම කියලා ලස්සන වැඩ ටිකක් ඉගෙන ගන්න. ඔයාට මේ විදිහට විද්‍යාව ඉගෙන ගන්න අවශ්‍ය නම් ඔබට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ශ්‍රී ලංකාවේ ඕනෑම දරුවෙක්ට දැන් ඔන්ලයින් තාක්ෂණය හරහා දිගටම ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. 2022 අවුරුද්ද පුරාවට අපි 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා විශිෂ්ට ඔන්ලයින් පන්ති මාලාවක් කරනවා. දැන් ඒ වෙනුවෙන් ලියාපදිංචි කරගෙන යනවා. ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ඉන්න දරුවෙක්ට පුළුවන් 076යි 559යි 7යි 449 දුරකථන අංකයට ඇමතීමෙන් ඔබටත් මේ වාසනාවන්ත අවස්ථාව හිමි කරගන්න පුළුවන්. ඉක්මනින් ඔබ සම්බන්ධ වුණොත් ඔබට පුළුවන් විද්‍යාවට ඒකක් නෙමෙයි උදේ ජීවිතයට අර්ථයක් එකතු කරගෙන ලස්සන ජීවන ගමනක් ආරම්භ කරන්න පුළුවන්. ඒ අතර අපි මෙහිදී ඔබට ඉදිරිපත් කරනවා විශේෂ මනෝවිද්‍යාත්මක වැඩමුළු. ඒ තුලින් මතක ශක්තිය වර්ධනය කරගන්න, එපා වෙච්ච දේ නැති කරගන්න, ඔබට කලකිරීම, හිත වේදනාවන්, පාඩම් කරන්න හිතෙන්නේ නැති දේවල් මේ සියලු දේ නැති කරන්න ඊටාම සරල මනෝවිද්‍යාත්මක ව්‍යායාම ඔබට පුහුණු කරනවා NLP තාක්ෂණය ඔස්සේ. NLP කියන්නේ අපේ මනසෙන් බොහෝ දේ කරන්න පුළුවන් අවස්ථාවක්. නියුරෝන් ලින්ග්විස්ටික් ප්‍රෝග්‍රෑම් එකක් කරහා අපිට පුළුවන් ඔබට තැවැන්ත ගමනක් යන්නට ශක්තිය ධෛර්යය සපයන්න. ඒ හින්දා අපිත් එක්ක එකතු වෙලා තියෙන දසදහස් සංඛ්‍යාත සිසුන් අතරේ ඔබත් තාම ප්‍රමාද නම් ඔබට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මම ඔබට පුංචි දෙයක් කියන්නම්. ඒ පුංචි දෙයත් එක්ක අපි අද දවසේ හිමාවට යනවා. මේ වැඩසටහන මෙතනින් අවසන් වුණාට මෙතනින් පස්සේ තියෙන ඊළඟ පියවර ඔබට අහන්නට දකින්නට අවස්ථාව ඊටාම කෙටි කාලයකදී ලැබේවි. ඔබ අපේ YouTube channel එක subscribe කරලා like එකක් දාලා ඔබ තියාගන්න. ඔබට අපි ඉදිරිපත් කරන සියලුම programs ඔබට ඒ හරහා ඊටාමත්ම ලස්සනට රසවත්ව බලන්නට අවස්ථාව ලැබෙනවා. ඔතේ ඔයාලා දන්නවද රහතන් වහන්සේ නමක් රහත් භාවයේ ලැබපු මේ රහතන් වහන්සේ එක දවසක් කුඩා සාමණේර හාමුදුරු නමක් එක්ක පයින් ගමන් කරමින් ඉන්නවා. පයින් ගමන් කරමින් ඉන්නවා. හැබැයි වනාන්තරයක් ආසන්න ප්‍රදේශයකින් ගමන් කරන අතර ඒ වනලැහැබ ඔස්සේ ගමන් කරන ගමන් මේ පුංචි සාමණේරයන් වහන්සේ අර රහතන් වහන්සේගෙන් යම් යම් ප්‍රශ්න අහනවා. ඒවට උත්තර දෙමින් මේ දෙන්න ගමන් කරන අතර ගංගාවක් ළඟට එනවා. උන්ට අවශ්‍ය වෙනවා ඒ ගඟෙන් ඈතර වෙන්න. හැබැයි රහතන් වහන්සේට ඒ සඳහා සුවිශේෂී බලයක් තියෙනවා. ඔහු රහතන් වහන්සේට පුළුවන් මේ ගඟ උඩින් ගමන් කරන්න. අර පුංචි සාමණේර නමත් අරගෙන යන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගඟ ළඟට එනකොට ඒ ගඟ ළඟ ඉන්න එක කාන්තාවක් ඒ රහතන් වහන්සේට කියනවා මේ තියෙන සැඩ පහරත් එක්ක මට මේකෙන් එකට වෙන්න බෑ. මාවත් පුළුවන් නම් ගඟෙන් එහා පැත්තට ගෙනියන්න. ඒ වෙලාවේ මේ රහතන් වහන්සේ දෙපාරක් හිතන්නේ නැතුව මේ කාන්තාව කරේ තියාගෙන ගඟෙන් එහා පැත්තට යනවා. හැබැයි මේ පුංචි සාමණේර නමත් එක්ක ගඟෙන් එහා පැත්තට ගෙනිච්ච මේ කාන්තාව බිමින් තියපු රහතන් වහන්සේ කිසිම දෙයක් කතා නොකර නැවතත් ගමන ආරම්භ කරනවා. සාමණේර වහන්සේ පිටිපස්සෙන් හිමින් ගමන් කරනකොට රහතන් වහන්සේ දකිනවා
මේ පුංචි සාමණේර හාමුදුරුවෝ කල්පනා කරනවා. අහනවා පොඩි හාමුදුරුවෝ මොනවද කල්පනා කරන්නේ? නෑ හාමුදුරනේ මං කල්පනා කරේ රහතන් වහන්සේ කෙනෙක්ට වටිනවද කාන්තාවක් කරේ තියාගෙන යන එක? ඒ වෙලේ මේ රහතන් වහන්සේ මේ පුංචි සාමණේර හාමුදුරුවන්ට දෙන උත්තරය ඔබ දන්නවද? රහතන් වහන්සේ කියනවා මම ඒ කාන්තාව දැන් ගඟෙන් එහා පැත්තෙන් තියලා මම මගේ ගමන යනවා. ඒ වුණාට පුංචි සාමණේර හාමුදුරුවෝ තාමත් ඒ කාන්තාව කර තියාගන්නේ. ඇයි මේ පුංචි හාමුදුරුවෝ අන්දුන් කුන්දුන් වෙනවා. මෙතනින් පැහැදිලිව කියවෙන්න දේ ඔබට දැන් වැටහෙනවා ඇති. අතීතයේ අපි යමක් කළාද ඒ කරපු දේ අපිට දැන් වැඩක් නැහැ. අපි අතීතය ගැන හිතමින් දුක් වෙමින් මේ අතීතයේ සිහිපත් කරමින් ඉන්න එක වෙන්නේ අනාගතයේ අපිට ලැබෙන ඊ타ත්ම සාර්ථක වූ ගමන් මාර්ග ඇහිරී යන එක, නොපෙනෙන එක. ඒ නිසා අපි හැමදාම කියපු දෙයක් ඔබ වෙනුවෙන් දොරවල් 100ක් විවෘත වෙනවා. හැබැයි ඔබ වැහිච්ච එක දොර දිහා බලාගෙන හිටියොත් අර දොරවල් 100ම ඔබට නොපෙනී යනවා. ඔබ කල යුත්තේ ඔබ යන ගමනේ ඔබ වෙනුවෙන් වැහෙන දොරක් තිබේ නම් ඒ ගැන සිතමින් නොසිට ඔබ වෙනුවෙන් විවෘත වෙන දොරවල් 100 ගානකින් ඇතුල් වෙලා යන එක. මේක තමයි ජීවිතයේ දිනන්න තියෙන මාර්ගය. ඔබ යන ගමනට ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්නෙට උඩින් යන්න නැත්නම් ප්‍රශ්නෙට යටින් යන්න. ප්‍රශ්නේ ඔය තිබුණාවේ. අපිට එකෙන් වැඩක් නැහැ. ප්‍රශ්නේ එතනම තිබුණාවේ ඔබ ගමන් කරන්න. මේ විදිහට ජීවිතේ වෙනස් කරන හැටි ඔබට අපි කියා දෙනවා අපේ පාඨමාලාව තුළදී. එහෙනම් තවත් අලුත් දවසකින් ඔබ මුණ ගැහිීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. සියලු දෙනාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් හැමෝටම ජය වේවා. ආයුබෝවන්.